සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට. ආශිර්වාදාත්මක සුද්ධ වූ සබත් දිනයක් වේවා. අද දවසේ සුද්ධ වූ සබත් දින දේව මෙහෙයට සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාම ඊටමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අද දවසේ අප හා සමග අලුතින් සහෝදරයෙක් හෝ සහෝදරියක් සම්බන්ධ වෙනවා නම් ඒ සියලු දෙනාමත් ඊටමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මේ මොහොතේ ඔබට මතක් කරන්න කැමතියි අපගේ Bridge to God YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. එවිට ඔබට පුළුවන් අපගේ සියලුම දේව මෙහෙයන් හා වැඩසටහන් ඒ නාලිකාව ඔස්සේ නරඹන්නට. ඒ වගේම අපගේ WhatsApp කණ්ඩායම හා සම්බන්ධ වීමේ හැකියාවද ඔබට තියෙනවා. ඒ සඳහා පහත description box එකේ දාලා තියෙන link එක click කිරීම තුළින් අපගේ WhatsApp කණ්ඩායම් වලට එකතු වෙන්න පුළුවන්. එවිට ඔබට පුළුවන් අපගේ දේව මෙහෙයන් හා සියලු වැඩසටහන් සමග සජීවීව සම්බන්ධ වන්නට. අපි සියලු දෙනාම මේ මොහොතේ සබත් දිනය වෙනුවෙන් දෙවියන් වහන්සේගේ පාද පාමුලට යාඥාවෙන් ඇතුල් වෙමු. හලෙලූයා. හලෙලූයා. අතිශුද්ධ වූ බලවත් වූ ජීවමාන වූ දෙවි පියාණනි, ස්වාමීනි, අද දවසේ නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි. අප සියලු දෙනාම ඔබ වහන්සේගේ බලවත් වූ පාද පාමුලට මේ මොහොතේ පැමිණෙනවා ස්වාමීනි. අද දවසේ ස්වාමීනි මේ ශුද්ධ වූ මෙහෙය ඔබ වහන්සේ ස්වාමීනි අපට ආශිර්වාද කරන්න, ශුද්ධ කොට පවත්වන්නට දෙවි පියාණනි. ඒ වගේම මගේ දෙවි පියාණනි, මේ සඳහා සම්බන්ධ වෙන ස්වාමීනි අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල් වලින් සම්බන්ධ වෙන සියලුම දෙනා ඔබ වහන්සේගේ ශුද්ධ වූ හස්තයට බාර කරමින් යටත් කරනවා ස්වාමීනි. දෙවි පියාණන් දවසේ දේව වචනය ගෙනා වූ දේව දාසය ස්වාමීනි ඔබ වහන්සේගේ බලවත් වූ හස්තයට බාර කරනවා ස්වාමීනි. ඔහුගේ මුඛය ආලේප කරන්න දෙවි පියාණන් ඔබ වහන්සේගේ වචනයම ඔහුගේ මුඛයෙන් නික්මෙන පිණිස ඔහු ආලේප කරමින් සූදානම් කරන්න මගේ දෙවි පියාණනි. ඒ වගේම ස්වාමීනි වචනය අසන අප ස්වාමීනි ඒ වචනේ නිවැරදිව තේරුම් ගන්නට ඔබ වහන්සේ ස්වාමීනි අපගේ හදවත් ස්පර්ශ කරන්න ස්වාමීනි. දෙවි පියාණනි අප සියලු දෙනාම ඔබ වහන්සේගේ බලවත් වූ පාද පාමුලට යටත් වෙනවා ස්වාමීනි. අද දවස මුළු මනින්ම බාර කොට යටත් කරනවා මේ ශුද්ධ වූ සබත් දින දේව මෙහෙය ඔබ වහන්සේගේ බලවත් වූ හස්තයට යටත් කරනවා ස්වාමීනි. අපට අනුග්‍රහය දක්වන්න දෙවි පියාණන් ඔබ වහන්සේගේ කරුණාව ආශිර්වාදය නිදහස් කරන්න ස්වාමීනි. ඔබ සියලු දෙනාම වහන්සේගේ බලවත් වූ පාද පාමුල යටත් වන්නේ නාසරී යේසුස් වහන්සේගේ අතිශුද්ධ වූ බලවත් වූ නාමයෙන්. Amen. 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 අපි හැමෝම নমස්කාරයෙන් යුක්තව දෙවියන් වහන්සේගේ පාද පාමුලට මේ වෙලාවේ ගමන් කරමු. හැමෝම දෙවියන් වහන්සේට ස්තුති කරමින් සිටින්න. උන්වහන්සේගේ පාමුලට අපි දැන් ගමන් කරමු. ඔබට මහිමයත් ගෞරවයත් ලබා දෙනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. අද දවසේ ඔබගේ පාද පාමුලට පැමිණෙන්නට අපව සූදානම් කරලා පහුගිය දවසේ අපව මේ දක්වා රැගෙන ආපු බැවින් ඔබට ස්තුති කරනවා මහෝත්තම දෙවියන් වහන්සේ. සියලු මහිමයත් ගෞරවයත් ඔබට පමණක් ලබා දෙනවා දෙවි පියාණනි. හලෙලූයා. ප්‍රශංසා වේවා සියලු බලති දෙවියන් වහන්සේ. ඔබගේ දිව්‍යමය පාද පාමුලට අපි පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා 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 හලෙලූයා. ජේසුස් වහන්සේට ස්තුති කරමින් ජේසුස් වහන්සේගේ ශුද්ධ ලේ වලින් වැසී උන්වහන්සේගේ පාමුලට යන්න. මෙබඳු කාලයක මෙබඳු දවසක ඊශ්‍රායල් වරුන් විසින් තමන්ගේ මෙසියස් වහන්සේ නොමැතිව ඔවුන් සබත් දවස පවත්වනු ලැබුවා. ඒ දවසේ ඔවුන් දේව මාලිගාවට ගමන් කරලා සුපුරුදු විදිහට සබත පවත්වනු ලැබුවා. නමුත් ඔවුන්ගේ මෙසියස් වහන්සේ මේ ලෝකයෙන් සමුගෙන තමන්ගේ ජීවිතයෙන් සමුගෙන මරණයට පත්වී උන්වහන්සේගේ ශරීරය සොහොනේ තැන්පත් කරලා තිබුණා. මේ බඳු දවසක ජේසුස් වහන්සේ නොමැතිව මෙසියස් වහන්සේ නොමැතිව පවත්වන ලද සබත මේ අපි අද සිහි කරනු ලබන්නේ. හලෙලූයා. ඔබට මහිමයත් ගෞරවයත් දෙමින් ඔබගේ පාද පාමුලට පැමිණෙනවා.
පොළවේ ගැලවුම් කරු නොමැතිව මේ අපගේ මනුෂ්‍යයන් ඊශ්‍රායල් ජාතිය සබත පැවැත්තුවා. නමුත් ජේසුස් වහන්සේ නොමැතිව උන්වහන්සේ හිටිය තාක්කල් උන්වහන්සේ ඇවිල්ලා දේව මාලිගාවට ඇවිල්ලා ඒ ලියවිලි කියවමින් Tamanට පැවරුණු සේවය කරමින් සිටියා. නමුත් ඊශ්‍රායල්වරුන් උන්වහන්සේට වෛර වී නිස්කාරණේ උන්වහන්සේට බොරු චෝදනා කොට උන්වහන්සේව නසා උන්වහන්සේ නොමැතිව අද සබත ඔවුන් පවත්වනු ලැබුවා. ඔබ වහන්සේ නොමැතිව අපට සබතක් නැත ස්වාමින් වහන්සේ. සබතේ ස්වාමියා ඔබයි. එබැවින් මේ දවසේ ඔබගේ කරුණාව අප මත තැබුව මැනව. අප අතින් සිදුවුණු වැරදි ගැන අපි පශ්චාත්තාප වී ඔබගේ අතට දැන් බාර වෙනවා ස්වාමිනී. අපි ඔබව ගොඩක් කල් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඔබ වහන්සේ නැතුව අපි සබත් පවත්වලා තිබෙනවා ස්වාමිනී. අපි විවස්ථාවන් කරලා තිබෙනවා. නමුත් ඔබ වහන්සේ නැතුව ඔබ වහන්සේ අපිත් එක්ක ඉන්නවද කියලා බලන්න නැතුව තේරුමක් නැතුව ඔබ වහන්සේ හිටියත් නැතත් කියලා අපි ගොඩක් දේවල් මේ පොළවේ කරලා තිබෙනවා. නමුත් අපිට අවශ්‍ය ඒ චාරිත්‍ර කිසිවක් නොවේයි. ඔබ වහන්සේත් එක්ක සිටීමයි ස්වාමිනී. අද ඔබ වහන්සේ අපට ප්‍රකාශ වුණ මැනව අපි ඔබගේ පාමුලට නැවත වතාවක් මහිමය දෙමින් පැමිණෙනවා ස්වාමින් වහන්සේ. මේ ගීතිකාවන් සමග එකතු වෙලා අපි අපේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට මහිමයත් ගෞරවයත් ලබා දෙමින් උන්වහන්සේට ආරාධනා කරමු අප සමග වැඩ වාසය කරන්න කියලා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ස්වාමිනී ඔබට මහිමය වේවා මහිමය වේවා ස්වාමීන් වහන්සේ මහිමය වේවා. ඔබට නමස්කාර වේවා ස්වාමීනි. ඔබට නමස්කාර වේවා ස්වාමීනි. බලය ඒ නාමයෙන් සුවය ඒ නාමයෙන් මිදීම ඒ නාමයෙන් ජය ඒ නාමයෙන් බලය ඒ නාමයෙන් සුවය ඒ නාමයෙන් මිදීම ඒ නාමයෙන් Hallelujah, Jesus, 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 Hallelujah, Jesus, Jesus. අපි හැමෝම ගායනා කරමු. ශාරෝන්හි පුෂ්පයයි දීප්තිමත් තාරුපි මන්ත්‍රීවරයානෝ සවිබාල දේවිදු ශාරෝන්හි පුෂ්පයයි දීප්තිමත් තාරුපි මන්ත්‍රීවරයානෝ සවිබාල දේවිදු Jesus, 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 Jesus.
Jesu, Hallelujah, Jesu, Jesu. ඔබට මහිමය වේවා ස්වාමීන් වහන්සේ. Hallelujah, Hallelujah. ස්වාමීනි ඔබට නමස්කාරය වේවා. නමස්කාරය වේවා ස්වාමීනි ඔබගේ පාද පාමුලට පැමිණෙනවා අපගේ දෙවියන් වහන්සේ. හබාලේ හාකා හාතිලි හිමිනි කිලෙහි කිහිතිලි ඉලි හක තලහට හතිලි හිබේලේ හා තලා හමානා කාලා හාතිලි හිබේලේ හේතිලි හිබිලි බිලි 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 කිලෙහි කිහිතිලි. ඔබට මහිමය වේවා, මහිමය වේවා, මහිමය වේවා, මහිමය වේවා, මහිමය වේවා, මහිමය වේවා, මහිමය වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා, හලෙලූයා. ඔබගේ පාද පාමුලට පැමිණෙනවා ස්වාමීන් වහන්සේ. හබලකට හතෙලි හිබෙලි කිලි. ඔබට නමස්කාර වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඔබගේ දිව්‍යමය පාද පාමුලට පැමිණෙනවා. අපගේ ගැලවුම් කරුවාණනි, අපගේ රජතුමනි, ඔබ අප අතරට පැමිණ අප අතරම නැසිලා අපිව ගලවා ගැනීමට අප අතරම සිටිය බැවින් ඔබට ස්තුති වේවා. ඔබ නොසිටින්නට අපි විනාශයට යනවා ස්වාමිනී. ඔබට ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. රජුන්ගේ රජතුමා, ස්වාමින්ගේ ස්වාමියා, යුදාවේ සිංහයා, සාමයේ කුමරුවා. ජේසු, 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 ජේසુ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හබාලේ හා කහා තෙලෙහි පිලිබිලි මිනිකිලිහි. මේ කාලයට අතගසන්න, මේ කාලයට අතගසන්න. අද දවසේ ඔබ වහන්සේගේ ප්‍රකාශ වීම ලබා දෙන්න අපගේ ස්වාමිනී. ඔබගේ උපකාරය ලබා දෙන්න අපගේ ස්වාමීන් වහන්සේ. හබලකට හතෙලි හිබිලි කිතෙලි හිමෙනෙලි හිකිහිතෙලි හලහ තලහ බහ කහ තෙලෙහි. මනුෂ්‍යයන් විසින් දෙවියන් වහන්සේගේ සැලැස්ම නසා දමන්නට ක්‍රියා කළ කාලයක් අපි මේ පසු කරමින් සිටින්නේ. මනුෂ්‍යයන් එකතු වෙලා දෙවියන් වහන්සේගේ සැලැස්ම මුළුමනින් විනාශ කිරීමට කටයුතු කළා. සාතන් මනුෂ්‍යයන්ව පොළඹවලා දෙවියන් වහන්සේගේ සැලැස්ම නිමා කරන්නට, දෙවියන් වහන්සේගේ සැලැස්ම විනාශ කරලා දාන්නට කටයුතු කරපු පාස්කුව අපි මේ සිහි කරමින් සිටින්නේ. නමුත් ස්වාමීන් වහන්සේ, උන්වහන්සේගේ අධික බලයද ප්‍රඥාවද උන්වහන්සේගේ ප්‍රේමයද තුලින් පොළවට ලබා දුන්න මහා ගැලවීමයි මේ පාස්කුවේ සමරනු ලබන්නේ. සියල්ල විනාශයට ගියා, සියල්ල නැති වෙලා ගියා. ගැලවුම් කරුවා කුරුසේ මත මෙබඳු දවසක නැසී සිටියා. උන්වහන්සේගේ මරණීය ශරීරය අරගෙන සොහොනක් ඇතුලේ තැන්පත් කරලා තිබුණු සබතක් අපි මේ සමරන්නේ. හලෙලූයා. ස්වාමිනී ඔබගේ පාමුලට එනවා, ඔබගේ පාමුලට එනවා. සියල්ල නැති වෙලා ගියා. ජේසුස් වහන්සේගේ ගෝලයන් නැවත තම තමන්ගේ රැකියාවන් වලට වේදනාවෙන් කඳුලෙන් යුක්තව හැරිලා ගියා. සියල්ල අවසන්, සියල්ල නැති වෙලා ගියා වගේ මිනිසයන් දැකපු සබතක්. ජේසුස් වහන්සේගේ පැමිණීම, මෙසියස්ගේ පැමිණීම දැන් ඉටුණා කියලා විශ්වාසයෙන් හිටපු මිනිසයන් පවා තම ඇදහිල්ල අතහැරලා දාපු සබතක අපි මේ සිටින්නේ. ඇදහිල්ලෙන් හිටපු ජේසුස් වහන්සේ මෙසියස් බව අදහගත් අය පවා නැවත තමන්ගේ පුරුදු ජීවිතවලට හැරිලා ගියා. අනික් සියලු දෙනා කල්පනා කළා මේ ලියවිලිවල තිබෙන කාරණා කවද සිදුවේද? මේ මෙසියස් වහන්සේ නොවේයි නම් එහෙනම් කවදා කොයි කාලයක මේ දේවල් සිදුවේද? දීර්ඝ කාලයක් තිස්සේ අවංක සිතින් මෙසියස් වහන්සේගේ පැමිණීම දෙස බලාගෙන හිටපු උන්වහන්සේගේ අවංක ඊශ්‍රායල් සේවකයන් වේදනාවට පත් වුණා.
ඔවුන් තමන්ට තිබුණු බලාපොරොත්තු නැති කරගත්ත සබතක් තුල අපි මේ අද රැඳී සිටින්නේ. ඔවුන් සියලු දෙනාගේ අපේක්ෂාවන් නැති වෙලා ගියා. ඒවා නැති වුණා. ඔවුන්ගේ ඇදහිල්ල වැටිලා ගියා. පේත්‍රස්ලා නැවත ඒ දැල් අරගෙන මුහුදට ගියා සුපුරුදු රැකියාවට. මරිය තුමිය ඇතුළු අනෙකුත් සේවක ස්ත්‍රීවරුන් ඔවුන් ඉතා වේදනාවෙන් හඳුලින් යුක්තව ජේසුස් වහන්සේගේ අවසන් කටයුතු කරන්නට මේ බඳු දවසක සූදානම් වෙමින් සිටියා. අද සබතට ගිහිල්ලා ඇවිල්ලා අපි උන්වහන්සේගේ අවසන් කටයුතු කරන්න ලෑස්ති වෙන්න ඕන. ඒවට සුවඳ ද්‍රව්‍ය, ඒවට තෙල් අපි ලෑස්ති කරගන්න ඕන කියලා. ඔවුන් සිතමින් අවසන් කටයුතු කරන්නට හිතාගෙන හිටපු සබතකයි අපි මේ සිටින්නේ. දේව මාලිගාවේ පූජකවරුන් තමන්ගේ උපක්‍රම සාර්ථක වුණු බව දැකලා ඒ කපටි අය තමන්ගේ බලය නැවත තමන් වෙතට පැමිණිලා මනුෂ්‍යයන් නැවත ඒ මාර්ගවලට හැරෙන්නේ නැහැ කියන විශ්වාසයෙන් තම බලය තහවුරු කරගෙන බොරු ගුරුවරුන් සහ බොරු අනාගත වක්තෘවරුන් හිනහෙමින් ප්‍රීති වෙමින් දේව මාලිගාවට ඇවිල්ලා ජේසුස් වහන්සේට විහිළු කරපු සබත මේ හලෙලූයා ස්වාමිනී හබාලේ හාකා හා තෙලෙහෙ බෙලෙ මෙනි කෙලෙහෙ තෙලෙහෙ මීට කලිනුත් මේ වගේ ගුරුවරු ඇවිල්ලා තමන්ට කණ්ඩායම් හදාගෙන තිබෙනවා. නමුත් ඔවුන්ගේ මරණයත් එක්ක ඒ ඔක්කොම දේවල් නැති වෙලා ගියා. දැන් මේ මෙසියස් කියලා කියාගත්ත ජේසුස්ටත් ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් හැම කිසිම කෙනෙක් කැමති නැහැ අපි ජේසුස්ගේ අනුගාමිකයෙක් කියලා කියන්න. ඔක්කොම විසිරිලා. ඒ නිසා නැවත දැන් බලය අපේ අතේ කියලා ඔවුන් ප්‍රීති වුණා. ඒ වංචාකාරී පූජකවරු ප්‍රීතිවෙන් සමරපු සබතක් මේක. හලෙලූයා ස්වාමිනී අපිට ඔබ වහන්සේ නොමැති සබතකින් පළක් නැත. අපි ඔබ කෙරෙහිම බලා සිටිනවා. ඔබගේ ප්‍රකාශවීම බලා සිටිනවා. අපගේ රජතුමා වන අපගේ ජේසුනී ඔබ වහන්සේ අපිට අතගසන්න. ඔබ වහන්සේ නොමැති සබතක සිටීම පළක් නැහැ ස්වාමිනී. ඔබ වහන්සේ නොමැති ව්‍යවස්ථාවලින් පළක් නැහැ ස්වාමිනී. ඔබ වහන්සේ නොමැති සදාකාලිකත්වයෙන් පළක් නැහැ ස්වාමිනී. අපිට සදාකාලික ජීවිතය ලැබුණත් ඔබ වහන්සේ නොමැති නම් ඒක වැඩක් නැහැ ස්වාමිනී. අපිට දෙවියන් වහන්සේගේ කුමන ආශිර්වාදය ලැබුණත් අපගේ සහෝදර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැත්නම් අපිට ඒව වැඩක් නැහැ ස්වාමිනී. ඔබ වහන්සේ අප සමග සම්බන්ධ වුණ මැනව. ඔබ වහන්සේ සමග සම්බන්ධ වෙන්න අවශ්‍යයි. අපිට කොපමණ දේව මාලිගා තිබුණත් අපිට කොච්චර සිනගෝග තිබුණත් අපි කොච්චර ලියවිලි කියවුවත් ඔබ වහන්සේ නොමැති නම් අපිට ඇති ඵලය කුමක්ද ස්වාමීන් වහන්සේ? ස්වාමිනී අපිට උපකාර කරන්න ස්වාමීන් වහන්සේ අබාලේ හා කහතෙලි හිබෙලෙ මෙනිකෙලි කිහිතෙලි සියලු දෙනා යාඥා වේදෙන්න. සියලු දෙනා ජේසුස් වහන්සේගෙන් ඉල්ලන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. සුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරමින් සිටින්න. ඔබ වහන්සේ අපි සමග සම්බන්ධ වෙන්න කියලා උන්වහන්සේගෙන් අයදිමින් සිටින්න. හලෙලූයා හබාලි හා කහතෙලි හිබෙලෙ හේතෙලි හිබෙලෙ මෙනිකෙලි ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. මෙත්තාරම් දුර ගෙනාවේ සමීදුන් අප හැර යන්න නොවේ. උරුන්දු දේශය වෙත යන්නයි අපගෙන ආවේ. මෙත්තාරම් දුර ගෙනාවේ සමීදුන් අප හැර යන්න නොවේ. උරුන්දු දේශය වෙත යන්නයි අපගෙන ආවේ. බාධා තිබුණත් මේ දේශය තුල අප නැහැ බය වන්නේ. බාධා තිබුණත් මේ දේශය තුල අප නැහැ බය වන්නේ. උරුන්දු දේශය වෙත යන්නයි අපගෙන ආවේ. උරුන්දු දේශය වෙත යන්නයි අපගෙන ආවේ. අපට උපකාර කළ මැනව ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ උපකාරය දෙන්න මහෝත්තම දෙවියන් වහන්සේ.
ඔබ වහන්සේ නොමැතිව කිසිවක් කළ නොහැක ස්වාමිනී හබාලිකා තෙලෙ හිබේලේකා තලහමන කළ හතෙලෙහි ස්වාමිනී අපිට මේ දවසේ උදව් කරන්න ඔබගේ මඟ පෙන්වීම ලබා ගැනීමට උදව් කරන්න මහෝත්තම දෙවියන් වහන්සේ සියලු දේට අධිපතිකම් කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපිට උදව් කරන්න හබලකට හතලහමනාලේ ආතෙලේ අපිට උදව් කරන්න මහෝත්තම දෙවියන් වහන්සේ ඔබගේ පිහිට දෙන්න සියල්ල නැති වී ගිය තැන නව බලාපොරොත්තුවක් ගෙනාපු දෙවියන් වහන්සේ අපිට දේ ලෙස කළ මැනව ස්වාමීන් වහන්සේ හමානේලේ හේකේ හේතෙලේ මිනිස්යන්ගේ අත්වලට සියලු දේ බාර දීලා හිටියානම් මේ පොළොව විනාශ වෙනවා. නමුත් ඔබ වහන්සේ සියල්ලට ඉහළින් සිටිමින් සියල්ල දෙස බලමින් සියල්ල හසුරුවා පාලනය කරමින් ධර්මිෂ්ඨයාට යුක්තිය ඉටු කර දෙන බැවින් ඔබට ස්තුති වේවා ස්වාමිනී. ඔබ වහන්සේ නොදැන මේ ගහකින් කොළයක්වත් වැටෙන්නේ නැති බැවින් ස්තුති වේවා ස්වාමිනී. කිසිවෙක්ගේ උපකාරයක් නැති තැන, කිසිවෙක්ගේ යාඥාවක් නැති තැන, කිසිම මිනිසෙක්ගේ පිහිටක් නැති තැන ස්වාමින් වහන්සේ පිහිටවන බැවින් ස්තුති වේවා. මරණේ සෙවනේ මිටියාවත මැදින් යන්නේ වී නමුත් මම බය නොවන්නෙමි. මක්නිසාද ස්වාමින් වහන්සේ මා සමගයි. ඉලිහා කහ තෙලේ හිබේලේ හා තලහමා නාලහා කා හා තෙලෙහි ඒ විශ්වාසයේ නිසයි ජේසුස් වහන්සේ දා කුරුසේදී තම ජීවිතේ මුළුමනින් අතහැරියේ. ඊට හේතුව තව කෙනෙක් මේ දෙස බලාගෙන ඉන්නවා. තව කෙනෙක් ඉහළින් මේ සියල්ල විනිශ්චය කරමින් සියල්ල දෙස ඉවසිල්ලෙන් බලාගෙන සිටිනවා. හලෙලූයා හබාලී හා කා හා තෙලෙහි මනුෂ්‍යයන් දැක්කේ ජේසුස් වහන්සේව පමණයි. කිසිවෙක් කිසි කලක දෙවි පියාණන් වහන්සේව දුටුවේ නැත. ස්වාමින් වහන්සේව දැක මිනිසෙක්ට ජීවත් වන්නට නොහැකිය. මිනිසයන් දැක්කේ ජේසුස් වහන්සේගේ ස්වරූපය පමණයි. ජේසුස් වහන්සේට විරුද්ධ වුණා. ජේසුස් වහන්සේගේ ක්‍රියා නතර කරන්න පුළුවන් වුණා. නමුත් ඔවුන් මෙතෙක් දැක නොමැති පුරාතන තැනන් වහන්සේ සියල්ලට ඉහළින් සියල්ල හසුරුවමින් සියල්ල පාලනය කරමින් අලුත් සැලැස්මක් දියත් කරමින් සිටින බව කිසිවෙක් නොදැන සිටියා. මෙබඳු සබතක අබාලිහා කහා තෙලෙහි මේ නේලේ හේ තෙලෙහි එබැවින් සහෝදර සහෝදරියනි නුඹලා සම්බන්ධ වී සිටින්නේ කෙතරම් බල සම්පන්න දෙවි කෙනෙක් සමගදයි සිහිකොට සවිය උපදවා ගනිල්ලා. නැවත ශක්තිමත් වන්නට අවශ්‍යයි. මනුෂ්‍යයන්ගේ ක්‍රියාවලින් නැසිය හැක්කේ කුමක්ද? මනුෂ්‍යයන්ගේ ක්‍රියාවලින් නතර කළ හැක්කේ කුමක්ද? මනුෂ්‍යයන්ට අදහස් ඇත. මනුෂ්‍යයන්ට බොහෝ යෝජනා ඇත. මනුෂ්‍යයන්ට බොහෝ ක්‍රියාකාරකම්, මනුෂ්‍යයන් කරන බොහෝ විනාශයන් ඇත. මනුෂ්‍යයන් බොහෝ අයුතුකම් කරනවා ඇත. නුඹලාට අසාධාරණකම් කරනවා ඇත. නමුත් අවසානයේ ස්ථීර වන්නේ කාගේ යෝජනාවද? අවසානයේ ස්ථීර වන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ යෝජනාව පමණයි. හලෙලූයා හලෙලූයා හබාලේ හා කා හා තෙලෙ හිබේලෙ මනාලහා තෙලෙ හිබෙලෙගෙට හෙතෙලෙ හිබෙලෙබෙලෙ මෙනෙකලේ සියලු මිනිසයන් බලාපොරොත්තු අතහැරගත් මොහොතක ජේසුස් වහන්සේ මරණීය ශරීරය සෝනේ තැම්පත් කරලා තිබෙන වෙලාවක උන්වහන්සේගේ මරණය ගැන වේදනාවෙන් බලාපොරොත්තු නැතුව මෙසියස් වහන්සේ නැවත පැමිණෙනකම් බලාගෙන හිටපු දවසක ස්වාමින් වහන්සේ නොසැලී ඒ දෙස මීළඟ සැලැස්ම ඉටු කරන තුරු බලා සිටියා. මිනිසයන් ක්ලාන්ත වුණා. මිනිසයන් පසුබට වුණා. මිනිසයන් පැනලා ගියා. පේත්‍රස්ලා පැනලා ගියා. මම අඳුරන්නේ නැහැ කියලා කිව්වා. නැවත දැල් අරගෙන මුහුදට ගියා. යොහාන්ලා පසුබට වුණා. අධෛර්යයට පත් වුණා. මරිය තුමි ඇතුළු ඒ සේවක ස්ත්‍රීවරුන් ක්ලාන්ත වුණා. ඔවුන් දුර්වල වුණා. ඔවුන් වේදනාවට පත් වුණා. පසුබට වෙලා ක්ලාන්ත වුණා. නමුත් නුඹලාගේ දෙවි සමිදානන් වහන්සේ කිසි කලෙක ක්ලාන්ත නොවන බව නුඹලා නොදන්නේහිද? බලිහා තලහමන කලහ තෙලෙහි අපි කලකිරුණු පසුබට වුණු අවස්ථා ගොඩක් තිබෙනවා. නමුත් අපේ දෙවියන් වහන්සේ කිසි කලෙක පසුබට වෙනවාද? කිසි කලෙක ක්ලාන්ත වෙනවාද? උන්වහන්සේ සියල්ලට ඉහළින් සියල්ල හසුරුවනවා. හලෙලූයා. එබැවින් ස්වාමින් වහන්සේ අභියස සිටින්නනි තම සවි අලුත් කර ගනිල්ලා. හබාලෙහා කහා තලා හමා නෙහා ලෙහා තෙලේ හිබේලෙහි කේහි තේලෙහා බලාහා තෙලෙහි මෙනිකලෙහි යෝධයෝ සිටියත් මේ දේශය තුල අප නැහැ බය වන්නේ. යෝධයෝ සිටියත් මේ දේශය තුල අප නැහැ බය වන්නේ.
උරුමු දේශයේ අපගෙන ආවේ උරුමු දේශයේ වෙත යන්නයි අපගෙන ආවේ මෙතරම් දුල ගෙනාවේ සමිඳුන් අප හැර යන්න උරුමු දේශය වෙත යන්නයි අපගෙන ආවේ උරුමු දේශය වෙත යන්නයි අපගෙන ආවේ උරුමු දේශය වෙත යන්නයි අපගෙන ආවේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ඔබගේ පාමුලට පැමිණෙනවා අද අපිට මඟ පෙන්වන්න ස්වාමීන් වහන්සේ ඔබගේ මඟ පෙන්වීම ලබා දෙන්න ස්වාමීන් වහන්සේ අපලකට හතෙලිහි පිළිමෙලෙලි ඔබගේ මඟ පෙන්වීම අපිට ලබා දෙන්න මහෞත්තම දෙවියන් වහන්සේ අපි මේ මොහොතේ දෙවියන් වහන්සේගේ අතට බාර වෙමු උන්වහන්සේගේ වචනෙන් අපිව ශක්තිමත් කරලා මඟ පෙන්වන්න කියා ඉල්ලා සිටිමින් අපි හැමෝම උන්වහන්සේට යාඥා කරමු දේව වචනය බාර කරලා ඒ අතරතුරේ යාඥා කරමු හැමෝම ඒ සමග එක්සිත් වෙන්න ජීවමාන දෙවියන් වහන්සේ ස්වාමිනී අද දවස තුල මේ සබත් දෙහිමේ තුල ස්වාමිනී අපිට කතා කරන ස්වාමිනී දේවදාසයාගේ මුඛය ආලේප කරන දේව පියාණන් වහන්සේ ඒ වචනය ස්වාමිනී අපව අවබෝධ කරගන්න ස්වාමිනී අප ස්පර්ශ කරන දෙවියන් වහන්සේ ඒ වගේම ස්වාමිනී ඒ වචනය තුලින් අපගේ ජීවිතය තව තවත් ආලෝකමත් කරගන්න ස්වාමිනී අප තුල ක්‍රියා කරන දෙවියන් වහන්සේ අප තුල ක්‍රියා කරන දෙවියන් වහන්සේ මේ සීල දේ වහන්සේට බාර කරන්නේ ජේසුස් වහන්සේගේ අතිඋතුම් වූ ශ්‍රී නාමයෙන් ආමෙන් 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 ආමේන් ආමේන් හරි අපි දෙවියන් වහන්සේගේ පණිවිඩය වෙතට අපි අද අවධානය යොමු කරමු අපගේ දිනපතා පාන්දර අලුයම 4ට පැවැත්වෙන පිබිදීමේ යාඥාවට ඔබට Google Meet හරහා ඉදිරි සතියේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට තාම සම්බන්ධ වුණ බැරි කෙනෙක් ඉන්නවා නම් ඒ කට්ටිය WhatsApp වලින් අය අවශ්‍යතාවය කියලා මැසේජ් එකක් එවලා තියන්නේ මේ කණ්ඩායමට. එතකොට අපි එකතු කරන්න. ඒ වගේම සිකුරාදා දවසේ निराහාර යාඥාව සතිපතා පැවැත්වෙනවා. සෙනසුරාදා අපි සබත් දේව මෙහෙය පවත්වනවා. දුරකථන ඇමතුම් ලබා ගන්න අය සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් දවල් 12ට පෙළ උදේ වරුවේ පමණක් කතා කරන්න. අපි අද ඇවිල්ලා සිටින්නේ මේ පාස්කු සමයේ සබත් දේව මෙහෙය වෙතට. පාස්කු සිකුරාදායින් පසුව එළඹුණ ජේසුස් වහන්සේ මිය ගිහිල්ලා සොහොනේ තැන්පත් කරලා සිටිය ඒ සබත වෙතට තමයි අපි අද පැමිණිලා තිබෙන්නේ. මෙබඳු සබත් දේව මෙහෙයක ජේසුස් වහන්සේගේ ශරීරය සොහොනේ තිබුණා. ගෝලයෝ පසුබට වෙලා සිටියා. ගොඩක් ගෝලයන් නැවත Tamanගේ සුපුරුදු රැකියාවන් වලට හැරිලා ගිහිල්ලා සිටියා. මීළඟට යා යුතු මාර්ගයේ නොතේරුණ ජේසුස් වහන්සේගේ අනුගාමිකයන් බොහෝ දෙනෙක් පසුබට වෙලා මීළඟට කළ යුතු දේ ගැන කල්පනා කරමින් ඔවුන් ඊතා අධෛර්යයට පත් වෙලා හිටපු සබත් දේව මෙහෙයක් වෙතට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. අපි ඒක තමයි මේ අද සිහි කරනු ලබන්නේ. ඉතින් මිනිස්සු ජේසුස් වහන්සේ නොමැතිව එදා සබත පවත්වන්නට නැවත දේව මාලිගාවට ගියා. මිනිස්සුන්ට ගාණක් තිබුණේ නැහැ ඒ දවසෙත්. ජේසුස් වහන්සේගේ නැතිවීම මෙසියස් වහන්සේගේ සමු ගැනීම ගැන ඒ හැටි ගාණක් බහුතරයක් මිනිස්සුන්ට තිබුණේ නැහැ.
ඔවුන් සුපුරුදු විදිහට තමන්ගේ පූජාවන් අරගෙන පූජාවන් ඔප්පු කරන පිණිස දේව මාලිගාවට ගමන් කළා. ජේසුස් වහන්සේ විසින් එදා ඇවිල්ලා පෙරලලා දාපු ඒ මේස නැවත ඔවුන් පිහිටුවල නැවත වෙළඳාම් කරන්නට පටන් ගත්තා. මිනිස්සු මෙබඳු දවසක නැවත පාන්දරින් නැගිටලා සබත් දවසේ ඔවුන් දේව මාලිගාවට ගියා. ඉතින් ජේසුස් වහන්සේ මෙසියස් වහන්සේ ඉන්නවද නැද්ද? ඒ ගැන අවබෝධයක්, ඒ ගැන සැලකිල්ලක් බහුතරයක් දෙනාට තිබුණේ නැහැ. ඒ ගැන වේදනාවක් තිබුණේ ඊටාම සුළු පිරිසකට ජේසුස් වහන්සේට ආදරය කරපු අයට පමණයි. විවිධ දේවල් වලට ජේසුස් වහන්සේ දෙස බලාගෙන හිටපු අය පසුබට වුණා. හැබැයි උන්වහන්සේට ආදරය කරපු අයට විතරයි මේ සබත ජේසුස් වහන්සේ නොමැතිව නේද අපි පවත්වන්නේ කියන හැඟීම තිබුණේ. ජේසුස් වහන්සේ පසුපස උන්වහන්සේ කියපු දේ අහගෙන ආපු තව පිරිසක් හිටියා. ඔවුන් ජේසුස් වහන්සේ මෙසියස් බව අදහගෙනම හිටියා. හැබැයි ඔවුන් බලාපොරොත්තු වුණේ ජේසුස් වහන්සේ ඇවිල්ලා දෙවියන් වහන්සේගේ රාජධානිය පිහිටවීම. ළඟ හිටපු ගෝලයන් අතරිනුත් කීප දෙනෙක්, ඒ වගේම උන්වහන්සේත් එක්ක හිටපු තව පිරිසක් එලෙස ඒ රාජධානිය වෙනුවෙන් ජේසුස් වහන්සේත් එක්ක හිටියා. හැබැයි ඒ අතර හිටපු තව පිරිසක් ඒ අයට මේ රාජධානිය ගැන මීළඟට එන්නේ කොහොමද? දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණෙන්නේ කොහොමද? ඒ මොන දේවල් තේරුම් නැතත් ජේසුස් වහන්සේට ආදරය කරපු පිරිසක් හිටියා. දැන් අන්න ඒ කට්ටියට තමයි අද සබතේ ජේසුස් වහන්සේ නැති බව දැනුනේ. අද මේ කිතුණු සභාවෙත් එහෙමයි. මේ දේව මාලිගාව පාරම්පරික දේව මාලිගාවක්. මේ පාරම්පරික දේව මාලිගාවට ජේසුස් වහන්සේ හිටියද මෙසියස් ආවද නැද්ද කියන එක වැඩක් නැහැ. අදටත් ඊශ්‍රායලයේ පූජාවන් පවත්වනවා විවිධ තැන්වල. ඔවුන්ට වැඩක් නැහැ මෙසියස් ආවද නැද්ද, උන්වහන්සේ ඉන්නවද නැද්ද. අද කිතුණු සභාවටත් මේ දේ ගොඩක් සභාවන් වලට වෙලා තියෙනවා. බොහෝ කිතුණු සභාවන් වලට අද ජේසුස් වහන්සේ ඉන්නවද නැද්ද කියන එක ගානක් නැහැ. උන් දිගටම සබත් පවත්වමින් යනවා. දිගටම සබත් පවත්වනවා. දිගටම පඳුරු පූජා කරනවා. දිගටම ගොඩක් දේවල් කරනවා. හැබැයි ආත්මය නැසිලා ගිහිල්ලා ජේසුස් වහන්සේ ගොඩක් සභාවන් අතහැරලා සභාවන් වල ගොඩක් මිනිස්යන්ගේ ජීවිත ගොඩක් අය කියනවා අපි කතෝලික ක්‍රිස්තියානි පාරම්පරිකව අපි දේව දරුවෝ කියාගෙන හිටියට ගොඩක් අය තුල අද ජේසුස් වහන්සේ නැහැ. මෙන්න මේ වගේ සබතක් පැවැත්වුවා එදා ඊශ්‍රායලයේ මේ බඳු දවසක. ඉතින් ඒ කට්ටියට ගානක් නැහැ. ජේසුස් වහන්සේ ජීවමානව ඉන්නවද? ඒ සබතේ ජේසුස් වහන්සේ ප්‍රකාශ වුණාද? ජේසුස් වහන්සේ ඇත්තට මේ සබතේ අපිත් එක්ක ඉන්නවද නැද්ද කියන එක ගැන හැඟීමක් එයාට වැඩක් නැහැ ඒක. දැන් අද ලංකාවේ තිබෙන ලෝකේ තිබෙන ගොඩාක් සභාවන් වලට මෙන්න මේක තමයි සිදු වෙලා තිබෙන්නේ. ඒගොල්ලෝ ව්‍යවස්ථාවල ප්‍රකාරයට සබත් දේව මෙහෙයන්, අනෙකුත් දේව මෙහෙයන්, සුව මෙහෙයන් ඔක්කොම කරනවා. හැබැයි එතන ජේසුස් වහන්සේ ඉන්නවද? හිටියත් නැතත් අපි සබත පවත්වන. ඉතින් මේක පවත්වන්න එපා. ඉතින් මේ සබත ඉතින් කරනවා අපි පුරුද්දක් විදිහට ඒක කරන්න ඕන නිසා කරනවා. මේ தത്വෙට තමයි අද බහුතරයක් කිතුණු සභාවන් පත් වෙලා තිබෙන්නේ. කරන්න ඕනවට චාරිත්‍රය ඉටු කරනවා. නැවත පූජා ගේනවා. මේ දේවමාලිගාවේ නැවත බැටළුව විකුණුවා. නැවත මේස දාලා ආයි බිස්නස් පටන් ගෙන. යාළුවගේ බිස්නස් කරගෙන ගියා. ඒගොල්ලන්ගේ පූජා පැවැත්තුවා. පූජකවරු ඇවිල්ලා ඉතින් ලියවිලි කියෙව්වා. ඔක්කොම සුපුරුදු විදිහට කළා. හැබැයි ඒ අතරේ වේදනාව දැනුන එක පිරිසක් හිටියා. ඒ තමයි ජේසුස් වහන්සේට ආදරය කරපු අය. උන්වහන්සේ සමග ඇසුරු කරලා උන්වහන්සේත් එක්ක බොහෝ කාලයක් ඉඳලා උන්වහන්සේගේ ක්‍රියාවන් දැකලා ඒ වගේම උන්වහන්සේ අපි බැලුවා ඊයේ උන්වහන්සේගේ ක්‍රියාවන් කියන්නේ මොනවද කියලා. උන්වහන්සේ කළ හාස්කම් නෙමෙයි. හාස්කම් බලපු අය ගොඩක් පිට වෙලා ගියා. හැබැයි උන්වහන්සේ කරපු අනෙකුත් ක්‍රියා මිනිස්සුන්ව දරාගත්ත විදිහ, මිනිස්සුන්ට ප්‍රේම කළ විදිහ, මිනිස්සුන්ට සලකපු විදිහ, මේ දේවල් දැක්ක ඒ සැලකිලි ලැබපු ගොඩාක් අය ජේසුස් වහන්සේට ආදරය කරපු පිරිසක් ඒ අතර සිටියා. අන්නේ ආදරය කරපු අයට තමයි ජේසුස් වහන්සේ නැති අඩුව මේ බඳු දවසක දැනුනේ. අදටත් මේ කිතුණු සභාවේ
මිනිස්යන්ට ජේසුස් වහන්සේ නැති අඩුව දැනෙන්නේ උන්වහන්සේට ආදරය කරපු අයට විතරයි. දැන් පිරිසක් දෙවියන් වහන්සේගේ රාජ්‍ය පැමිණෙනකම් බලන් ඉන්නවා. එදත් එහෙම හිටියා. මෙසියස් වහන්සේ ඇවිල්ලා ඊශ්‍රායලට නව රාජ්‍ය ගොඩනගා දෙනවා. ඒ රාජධානියට ඇතුල් වෙන්න තියෙන කෑදරකමට තව පිරිසක් බලාගෙන හිටියා. සදාකාලික රාජ්‍ය, මීළඟ නිදහස් රාජධානිය, වහල් කමෙන් නිදහස් වෙලා මීළඟ පොරොන්දු රාජ්‍ය අපිට එහෙනම් ලැබෙයි. මෙයා එහෙනම් ඒක ගොඩනගලා දෙයි කියන බලාපොරොත්තු වෙනුත් පිරිසක් හිටියා. අදත් ඉන්නවා. අදත් ඊළඟ රාජ්‍ය ගැනම ඉගෙනගෙන ඊළඟ රාජ්‍ය එන විදිහ ගැන විවිධ මත අදහස් පළ කරමින් ඊළඟ රාජ්‍ය ආවම ඒකට කොහොම හරි රිංග ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කිතුණුව පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ටත් ඒ හැටි ජේසුස් වහන්සේ උන්නද මලාද කියන එක ගැන ඒ හැටි වැදගත්කමක් නැති තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා. පිරිසකට තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර තමන්ගේ සුපුරුදු ජීවිත නිසා තමන්ගේ සුපුරුදු විදිහට සබත් පවත්වල පූජා පවත්වල යාලට ජේසුස් වහන්සේ හිටියද වැඩක් නැහැ. ඉතින් ඒ සභාවන් එහෙම යනවා. තව සභාවන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය එනකම් බලාගෙන ඉන්නවා. හැබැයි ඒ අතරේ ජේසුස් වහන්සේ ඉන්නවද නැද්ද? උන්වහන්සේ දැන් කොහෙද මොකද්ද කරන්නේ? උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවද? ජේසුස් වහන්සේ නැත්තම් අපිත් එක්ක මේ රාජධානිය පවා වැඩක් නැති බව කල්පනා කරන අය ඊටාම ස්වල්පයි. අපිට දෙවියන් වහන්සේගේ රාජධානිය ලැබුණා කියමු. කී දෙනෙක් කැමතිද ජේසුස් වහන්සේ නැතුව ඒ රාජ්‍යයට ඇතුල් වෙන්න? ඔයාලට දෙවියන් වහන්සේගේ රාජධානිය ලැබුණොත් දැන් ඔයාලට ලැබෙන සදාකාලික රාජ්‍ය. මෙතන සිටින අය අතරින් කී දෙනෙක් කැමතිද ජේසුස් වහන්සේ නැතුව ඒ රාජ්‍යයට යන්න? බහුතරයක් අය අද කිතුණු සභාවේ ඒගොල්ලෝ රාජධානිය දිහා බලාගෙන ඉන්නවා. රාජධානිය ගැන විවිධ සංකල්ප, රාජධානිය ගැන විවිධ ධර්ම, රාජධානිය කොයි කාලෙක පැමිණේද? දෙවියන් වහන්සේගේ රාජධානිය කොයි වගේ වෙයිද? ඒ රාජ්‍ය සමහරු තේරුම් ගන්න තියෙන පොළවේ දේවල් తాවකාලිකයි. එයාලා ප්‍රඥාව ලබාගෙන තියෙන සමහර අය පොළවේ දේවල් ස්වල්ප කලකින් නැසෙනවා. ඉතින් ඇත්ත තමයි කතාව. මෙහි රන් රිදී ගොඩ ගහගෙන මෙහි උපයල වැඩක් නැහැ. ටික කාලෙකින් අපේ ජීවිතය අවසන් වෙනවා. මේක තේරුම් අරන් තියෙනවා. මේ සඳහා අවශ්‍ය ප්‍රඥාව. මේ සඳහා ජේසුස් වහන්සේට ප්‍රේම කිරීමම අවශ්‍ය නැහැ. මේ සඳහා මේ ප්‍රඥාව ලැබපු අය වෙනත් ආගම්වලත් ඉන්නවා. මේ පොළවේ දේවල් తాවකාලිකයි. ඒ නිසා මේ පොළවේ දේවල් වස්තු රැස් කරගෙන වැඩක් නැහැ කියලා ඒ ඔක්කොම අතහැරලා වනගත වුණ ජීවිත ගත කරපු අය වෙනත් ආගම්වලත් ඉන්නවා. ඒ ප්‍රඥාව උන් ලැබුවා. ප්‍රඥාව ලබන්න පුළුවන්. ඒ නුවණ, ඒ තේරුම් ගැනීමක් ඒක. ඒ අවබෝධය ලැබපු අය වෙනත් ධර්මවල, වෙනත් ආගම්වල සිටියා. සදාකාලික ජීවිතය ගැන කතා කරන වෙනත් ආගම් තිබුණා. සදාකාලික සැනසෙල්ල, සදාකාලික මෝක්ෂ මාර්ගය, සදාකාලික සමාදාන ප්‍රීතිය ගැන තව ආගම්, තව බොහෝ ආගම් කතා කළා. ඉතින් ඒකට වුන් වැඩ කළා. සමහරු ජීවිත අතහැරියා. සමහරු කන්න නැතුව හිටියා, බොන්න නැතුව හිටියා. සමහරු තම වස්තු, දීපල, ධනය, රජකම් පවා අතහැරියා. ඇයි? එයාලට ප්‍රඥාව පහළ වුණා. ප්‍රඥාව තිබුණා එයාලට. ඒ ප්‍රඥාවෙන් වුන් තේරුම් ගත්තා පොළවේ දේ తాවකාලිකයි, මේක හරියන්නේ නැහැ. ඊළඟට වෙන දෙයක් තිබෙනවා. අන්න ඒ දේ තමයි අපි අත්පත් කරගන්න ඕන කියන ප්‍රඥාව තිබුණා. ඒ ප්‍රඥාව ලැබපු අය බොහෝ දෙනෙක් මේ දේශනාව දැන් අහනවා. දැන් ඔබ අතරින් ගොඩක් අයට ඒ නුවණ තිබෙනවා. ඒක ඇවිල්ලා නුවණ ඔබ කෙරෙහි ප්‍රකාශ වීමක්. දැන් ඔබට තේරෙනවා ඒක. ලෝකේ අනිත් මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. හැබැයි බහුතරයක් ඔබට තේරෙනවා. ඒ වගේම වෙනත් ආගම්වලත් එම ප්‍රඥාව ලැබපු අයට ඒක තේරෙනවා. తాවකාලිකයි. తాවකාලික දෙයට එපිටින් සදාකාලික දෙයක් තියෙන්න ඕනේ එහෙනම්. මේකේ රැස් කරගන්න දේවල් ධන දාන්නේ ඔක්කොම නැති වෙනවා. එහෙනම් වෙන තැනක් ඇති. එතෙන්ට යමු. එතන සදාකාලිකයි නම් දැන් ඔය කියන විදිහට, ඔය එලිදරව පොතේ කියලා තියෙන විදිහට, මේ ලියවිලි වල තියෙන විදිහට එම රාජ්‍ය සදාකාලිකයි නම් ඒ රාජ්‍ය අපිට ඕන විදිහට ගෙවල් ගොඩනගාගෙන මිදිවතු වවාගෙන එහි ඵල කාලා භුක්ති විඳලා ඒවයි ජීවත් වෙන්න පුළුවන් නම් එහෙනම් අපි එහෙට තමයි යන්න ඕන කියන නුවණ ගොඩක් අයට තිබෙනවා.
ඉතින් මේ රාජ්‍යයට යන්න පුළුවන්. හැබැයි ජේසුස් වහන්සේ නැත්තම් ඒ රාජ්‍යයට යන්න කී දෙනෙක් කැමතිද? ජේසුස් වහන්සේ නොමැතිව දෙවියන් වහන්සේගේ සදාකාලික රාජධානිය. ඇත්තටම කවුද එහෙම කැමති? එහෙම කැමති වෙන අය ගොඩක් ඉඳී. හැබැයි ඇත්තටම අපි දැන් මම මේ ගැන මේ දේශනාව හදද්දි කල්පනා කරලා බලනකොට මට වැටහුණු දේ තමයි මේ රාජධානියට මට ඇතුළත් වෙන්න පුළුවන් වුණත් එතන ජේසුස් වහන්සේ නැත්තම් මං ගිහිල්ලා මොනව කරන්නද? එතන ජේසුස් වහන්සේ නැත්තම් මට මොකටද දෙන්න ගිහිල්ලා? මේ කියන අදහස තේරෙන අය කවුද? උන්වහන්සේ නැතුව මේ රාජධානියට ගිහිල්ලා පළක් තියවිද අපිට? හැබැයි ඊශ්‍රායලයේ මේ ජාතිය ජේසුස් වහන්සේ නොමැතිව මේ බඳු සබතක් පවත්වනු ලැබුවා. දේවමාලිගාවේ එකට එකතු වුණා. ඔවුන් නැවත ගීතිකා කිව්වා, නැවත බයිබලය කියෙව්වා. නැවත සම්ප්‍රදායික සිරිත් විරිත් අනුව සියලු දේව මෙහෙය පවත්වනු ලැබුවා. මේ තත්ත්වේ බහුතරයක් සවා ඉන්නවා. හැබැයි ඔබ මෙවැනි කාලයක මේ පාස්කුවේ අද වැනි දවසක ඔබ තේරුම් ගත යුතු දේ තමයි මිනිස්සුන්ට ජේසුස් වහන්සේ නැතුවත් එක එක දේවල් කරන්න පුළුවන්. ජේසුස් වහන්සේ නැතුව රාජධානිය ගැන ඉගෙනගෙන ඒකට ඇතුල් වෙන්න බලාගෙන ඉන්නත් පුළුවන්. ඒ වගේම ජේසුස් වහන්සේ නොමැතිව සබත් පවත්වන්නත් පුළුවන්. අද ගොඩාක් කිතුණු සභාවන් එලෙස පවත්වනවා ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීමකින් තොරව. එයාලට ගාණක් නැහැ සම්ප්‍රදායික ලියවිලි කියවලා සම්ප්‍රදායික ගීතිකා ඔවුන් ගායනා කළ සම්ප්‍රදායන් අනුව ඒක පවත්වලා ඔවුන් නැවත ගෙවල් වලට එනවා. පුරුද්දට ගිහිල්ලා ගොඩක් දේවල්. හැබැයි අපි පුරුද්දට වැඩ කරන කිතුණුව පිරිසක් නෙමෙයි වෙන්න අවශ්‍ය. අපි සම්ප්‍රදායක් දෙස බලාගෙන සිටින පිරිසක් නොවේ. ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීම, ජේසුස් වහන්සේගේ පැමිණීම සහ උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවද නැද්ද කියන අවබෝධය අපට තිබෙන්නට අවශ්‍යයි. ඉතින් මේ වගේ දවසක ඔවුන් පේත්‍රස්ලා ඇතුළු ගෝලයෝ නැවත පරණ රැකියාවලට ගිහිල්ලා සිටියා. ඒ වගේම දේවමාලිගාවේ උත්තම පූජකයන් තමන් ජයගත් බව සිතමින් ඒගොල්ලෝ ප්‍රීතියෙන් යුක්තව තමන්ගේ ජය ගැන සතුටු වෙලා තම බලය තමන් වෙතට නැවත ඇවිල්ලා තියෙන බව දැකලා මිනිස්සු තමන්ට බය වුණ බව දැකලා ඔවුන් නැවත දේවමාලිගාවේ තමන්ගේ කටයුතු සුපුරුදු විදියට කළා. මරියතුමිය ඇතුළු ජේසුස් වහන්සේට ප්‍රේම කළ ගෝලයන් ඊතා වේදනාවෙන් අවසන් කටයුතු කරන්නට සූදානම් වෙමින් සිටියා මෙබඳු දවසක. ඉතින් සියල්ල අවසන් වුණා වගේ පෙනුණු දවසක්, සියල්ල නිම වුණා වගේ පෙනුණු සබතක් ජේසුස් වහන්සේගේ ශරීරය සොහොනේ තැන්පත් කළා. ඒ ගල දැවැන්ත ගලකින්නේ සොහොන වහලා දාලා තිබුණා. හැම දෙයක්ම අවසන් වෙමින් පැවතුණා. හැම දෙයක්ම කන පිට හැරිලා වගේ කියපු දේවල් එකක්වත් වෙන්නේ නැහැ වගේ පෙනුන දවසක් තමයි මේ අපි ගත කරමින් සිටින්නේ. මිනිස්සුන්ට ජේසුස් වහන්සේ හිටියද නැද්ද කියන එක වැඩක් නැහැ. අද මේ ලෝකෙට ඒක තමයි වෙලා තියෙන්නේ. බහුතරයක් ගැලවීම නොලබපු මිනිස්සුන්ට කොහොමත් උන්වහන්සේ ගැන තැකීමක් නැහැ. හැබැයි අද බොහෝ කිතුණුවන්ට, ගොඩක් කිතුණුවන්ටත් ජේසුස් වහන්සේගෙන් ඒ හැටි පළක් නැති වෙලා තියෙනවා. ජේසුස් වහන්සේ ගත කරපු ජීවිතය, ජේසුස් වහන්සේගේ හැසිරීම, උන්වහන්සේගේ ක්‍රියා ගැන බලන්නේ නැතුව. ඒක තමයි ගොඩක් අය පොළවේ සඵලමත්කම්, පොළවේ දේවල් ගොඩනගා ගැනීමට කටයුතු කරමින් ඉන්නේ. බොහෝ වැරදි දේව ධර්ම අද සභාවට ඇවිල්ලා තිබෙන්නේ මෙන්න මේ නිසා. ජේසුස් වහන්සේ ගැන හැඟීමක් නැහැ. රාජධානිය ගැන අවබෝධයක් තිබෙනවා. හැබැයි ජේසුස් වහන්සේ ගැන හැඟීමක් නැහැ. ප්‍රේමය නැහැ. ප්‍රඥාව ලබන්න පුළුවන්. මට ප්‍රඥාව තිබෙන්නේ නමුත් මට ප්‍රේමය නැත්නම් මම හිස් වූ අත්තලකට සමාන වෙමි කියලා පාවුල්තුමා ලිව්වේ ඒකයි. මොකද්ද ප්‍රේමය? ඒ ප්‍රේමය තිබුණු පිරිස තමයි අද දවසේ වේදනාවෙන් හිටියේ. මරියතුමිය වේදනාවෙන් හිටියා. ඇයි?
ඇය ජේසුස් වහන්සේට ආදරය කළා. ඒ වගේම ජේසුස් වහන්සේට ප්‍රේම කරපු ගෝලයෝ ටිකක් හිටියා. ඒගොල්ලෝ ජේසුස් වහන්සේ ගැන වේදනාවෙන් හිටියා. ඇත්තටම ජේසුස් වහන්සේ ළඟම හිටපු ගෝලයන්ගෙන් පිරිසකුත් ජේසුස්ට එහෙම ආදරය කළේ නැහැ. ඒක තමයි ඔවුන් තමන්ගේ දේවල් නැවත හැරිලා තමන්ගේ පරණ රැකියාවන් වලට ඇතුල් වුණේ. ඔවුන් කල්පනා කළේ මොකද්ද? දැන් අපි අපේ ජීවිතේ ගැට ගහ ගන්න ඕන අපි ආයේ පරණ පුරුදු දේ කරලා නැවත ජීවත් වෙමු කියලා ඔවුන් හැරිලා ගියා. ආදරය කරපු අය ජේසුස් වහන්සේට ඔවුන් වේදනාවෙන් බලාගෙන හිටියා. ඔවුන් එම ශරීරය හරි තියාගෙන ඒකට අවසන් ගෞරව දක්වලා අපි මේක එහෙනම් ගෞරවයෙන් යුක්තව මේ අවසන් කටයුතු හරි කරමු කියන බලාපොරොත්තුවෙන් ඔවුන් රැක බලාගෙන හිටියා. ඊළඟ දවසේ මේ සොහොන වෙතට යන අපේක්ෂාවෙන් බලාගෙන හිටියා. ඒ ජේසුස් වහන්සේට ආදරය කරපු අය ජේසුස් වහන්සේගේ මිය ගියපු ඒ ශරීරය පවා රැක ගැනීමට පිරිසක් කටයුතු කළා. ඒකට ගෞරවනීය අවසානයක් දෙන්න කටයුතු කළා. ඒ ජේසුස් වහන්සේට ආදරය කරපු අය. ඒගොල්ලන්ට වැඩක් තිබුණේ නැහැ මේ ආයි මේ දේව ධර්ම ඊළඟට මොකක්ද එන රාජධානිය කොයි වගේද ඊළඟට එනම් මෙයා නෙමෙයි නම් මෙසියස් වහන්සේ එන වෙන මෙසියස් කෙනෙක් එයි. ඒ මෙසියස් ඇවිල්ලා අපිට ගැලවීම දෙයි. එනම් මෙයා ඉතින් මැරුණානේ දැන් වැඩක් නැහැ කියලා සමහරු අයින් වෙලා ගියා. සමහරු කල්පනා කරා අපරාධේ අපි මේ නිකන් කාලීනාස්ති කළා ජේසුස් වහන්සේ මැරෙන වෙලාවේ. සමහරු හිතුවා මෙහෙම. අපි නිකන් අවුරුදු ගාණක් කාලේ නාස්ති කළා ඉතින් වැඩක් නැහැ. මෙයා නෙමෙයි මෙසියස් වහන්සේ. දැන් මේ පේනෝනේ මැරෙන විදිහ. මේ කෙනා නෙමෙයි ගැලවුම් කරුවා. ඉතින් වෙන ගැලවුම් කරුවෙක් එයි. ඒ එඳකන් අපි ඉතින් බලාගෙන ඉමු කියලා එයාලා පිට වෙලා ගියා. ඒ අතර සිටියා ජේසුස් වහන්සේට ආදරය කරපු පිරිසක්. ඒගොල්ලෝ කල්පනා කරේ මොකක්ද? වෙන ගැලවුම් කරුවෙක් නැතත් කමක් නැහැ. අපි ජේසුස් වහන්සේට ආදරෙයි. ගැලවුම් කරුවද මෙසියස්ද උන්වහන්සේගේ ස්වරූපය මොකද්ද? උන්වහන්සේගේ රාජධානිය මොකද්ද? මෙසියස් වහන්සේ පිළිබඳ දේව ධර්මය මොකක්ද? ඒ එකක්වත් ඔවුන්ට වැඩක් තිබුණේ නැහැ. ඔවුන් ජේසුස් වහන්සේට ආදරය කරපු අය. හැබැයි ඔවුන්ට ශක්තියක් තිබුණේ නැහැ. ජේසුස් වහන්සේත් එක්ක මැරෙන්න ඔවුන්ට ශක්තියක් තිබුණේ නැහැ. ඒ යුදෙව් බලය ඉදිරියේ වචනයක් කතා කරන්න ඔවුන්ට ශක්තියක් තිබුණේ නැහැ. ඔවුන්ට බලාගෙන ඉන්න සිද්ධ වුණා. ඒ වුණාට ඒ අය අතරින් තේරුම් අරන් සිටියා මේ තමයි මෙසියස්. හැබැයි උන්වහන්සේ මැරෙනවා දැන්. දැන් මොකද්ද වෙන්නේ කියලා දෙවියන් වහන්සේ කෙරෙහි බලාගෙන හිටපු පිරිසකුත් ඒ අතර හිටියා. දැන් ඔක්කොම අතහැරලා හැමදේම නැති කරගෙන ගියාට තව පිරිසක් ඉඳගෙන නෑ ස්වාමින් වහන්සේ මොකක් හරි කරයි කියන අපේක්ෂාවෙන් තාම රැක බලාගෙන හිටපු පිරිසකුත් ඒ අතර හිටියා. දෙවියන් වහන්සේ ගැන දන්න මිනිසුන්ගේ බලා සිටීම මේ තරම් දීර්ඝයි. ඒ තරම් අපේක්ෂා සහගතයි ඔවුන් දෙවියන් වහන්සේ පිළිබඳව. අපි දකිනවා ජේසුස් වහන්සේගේ පැමිණීම ගැන උපත ගැන කොච්චර පිරිසක් බලාගෙන හිටියද? සමහරු දේව මාලිගාවම ඉඳගෙන සිමියොන් සහ ආනා කියලා දෙන්නෙක් ගැන විස්තර වෙනවා බයිබලයේ. ඒගොල්ලෝ ජේසුස් වහන්සේගේ උපත ගැනම මහලු වෙනකම් බලාගෙන හිටියා දේව මාලිගාව ඉඳගෙන යාඥා කරමින්. ඇයි? ඔවුන් දැනගෙන හිටියා හරියටම මේ කාලේ මේ දවසේ මේ පහළ වෙන්නේ මෙසියස් වහන්සේ. දෙවියන් වහන්සේගේ සැලැස්ම තමයි මේ වෙන්නේ කියලා හරියටම දැනගෙන හිටපු පිරිසකුත් හිටියා මේ කාලේ. ඔවුන් අපේක්ෂා සහගතව බලාගෙන හිටියා. ඔවුන්ගේ ඇදහිල්ලට අපිට ලං වෙන්න හරිම අමාරුයි. ඔවුන්ගේ ඇදහිල්ල ඊටාම උසස්. ඔවුන් දැනගෙන හිටියා දෙවියන් වහන්සේ කවුද කියන එක ගැන. ඔවුන්ට අනාවරණය වෙලා තිබුණා ස්වාමින් වහන්සේ කරන්න යන කාරණා. ලියවිලි පෙරලලා බලලා දින 3කින් ජේසුස් වහන්සේ උත්ථානය වන බව තේරුම් අරන් ඒ වනකන් අපේක්ෂාවෙන් හිටපු අයත් හිටියා. ඉතින් සියල්ල නැති වෙන වෙලාවේ හැබැයි ඔවුන් හිතපු විදිහට මුකුත් උනේ නැහැ. හිතපු නැති විදිහට තමයි සියල්ල විනාශ වුනේ. මිය ගියා, විනාශ වුණා, නැත්තටම නැති වෙලා ගියා. ආයි එහෙම මරණයකින් උත්ථානය වෙලා එන මෙසියස් කෙනෙක් ගැන අවබෝධයක් ඔවුන්ට තරම් තිබුණේ නැහැ. එහෙම සිදුවීමක් ගැන ඔවුන්ට තේරුමක් තිබුණේ නැහැ. දැන් ඔබ ගැන කල්පනා කරලා බලන්න.
දෙවියන් වහන්සේගේ කැමැත්ත කරා ජේසුස් වහන්සේ. වටේ හිටපු අයගෙන් ගොඩක් අය දැක්කා ජේසුස් වහන්සේ කළේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා. හැබැයි දෙවියන් වහන්සේගේ කැමැත්ත කරලත් ඇයි මේ කිසිම සාර්ථකත්වයක් නැත්තේ? කිසිම ප්‍රතිඵලයක් ඒකට ලැබෙන්නේ නැත්තේ කියලා ඔවුන්ට ප්‍රශ්නයක් තිබුණා. හැබැයි තව පිරිසක් ඒ අතරින් කැප වුණා දෙවියන් වහන්සේට. ඔබ වහන්සේගේ කැමැත්ත කරලත් අපිට ඒකට ප්‍රතිඵලයක් නැත්නම් ඒත් කමක් නැහැ. අපි ඔබ වහන්සේ දෙසම බලා සිටනවා කියලා උන් කැප වුණා. දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමෙන් පොළවේදී ආශිර්වාද සම්පූර්ණ වනතුරු බොහෝ කිතුනුව බලාගෙන ඉන්නවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීම ගැන අපි ඉගෙනගෙන තියෙනවා මීට කලින්. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරලා ඒ කැමැත්ත කිරීම තුලින් අපිට ආශිර්වාදයක් සාර්ථකත්වයක් අත්වෙයි කියන අපේක්ෂාවෙන් බලාගෙන ඉන්න අය ගොඩක් ඉන්නවා. හැබැයි ඔබට මෙහෙම කිව්වොත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කළත් ඔබට පොළවේදී ඔබේ ආශිර්වාද සම්පූර්ණ වන එකක් නැහැ කියලා කිව්වොත් ගොඩක් අය ඒ දේ අහන්න කැමති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි පොළොව පුරා ඉන්න බොරු ගුරුවරු දීර්ඝ කාලයක් දශක ගාණක් තිස්සේ කියමින් ඉන්නේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරාම ස්වාමින් වහන්සේ ඔබගේ සියලු දේවල් පොළවේදී ඉටු කරලා දෙයි කියලා සමහරු කියාගෙන ඉන්නේ ඒකයි. ජේසුස් වහන්සේගේ නාමය තුලින් පොළවේ ඔක්කොම දේවල් උරුම කරගන්න පුළුවන් වෙයි කිය ඉන්නේ ඒකයි. ඒකට හේතුව ගොඩක් අය කැමති නෑ. මේ දේවල් මෙහෙම සම්පූර්ණ වෙන එකක් නැහැ කියලා අහන්න. නමුත් පොළවේදී සියල්ල විනාශයට ගියත් දෙවියන් වහන්සේ දෙසම බලාගෙන ඉන්න පුළුවන් කාටද? ඒ සඳහා උන්වහන්සේට ප්‍රේම කරන කෙනෙක් බවට ඔබ පත් වෙන්නට අවශ්‍යයි. ඒක තමයි ප්‍රේමය ප්‍රධානයි කියලා කියන්නේ. අද වගේ දවසක දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඉන්න බෑ ප්‍රේමය නැති කෙනෙක්ට. මෙතෙන්ට එනකන් එයි. හරිද? මේ දවස වෙනකන් ඇදහිල්ල තියෙයි. හැබැයි මෙබඳු දවසක ප්‍රේමය නැති කෙනෙක්ට දෙවියන් වහන්සේ ගැන බලාගෙන ඉන්න බෑ. දෙවියන් වහන්සේගේ මාර්ගවලට ඇතුල් වේ ගොඩක් අය. වචනේ ඉගෙන ගනි. වචනේ වැරදියට හරි තේරුම් අරගෙන බොරු ඉගැන්වීම් වලින් හරි ජේසුස් වහන්සේට නමස්කාර කර කර ඉඳී මිනිස්සු. තව පිරිසක් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරලා Tamanට ආශිර්වාද සම්පූර්ණ වනතුරු බලාගෙන ඉඳී. නමුත් උන්වහන්සේගේ කැමැත්ත සම්පූර්ණ විදියට කළාට පසුවත් කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලා දකින වෙලාවේ ඒක දරාගෙන ඉන්න ගොඩක් අයට අපහසු වෙයි. ඒ අවස්ථාවේදීත් ඒක විඳ දරා ගන්න පුළුවන් කාටද? කිසිම ප්‍රතිඵලයක් නැත්තම් දැන් මම ඔබට කියන දෙවියන් වහන්සේගේ කැමැත්ත කරලා ඔබට පොළවේදී කිසිම ප්‍රතිඵලයක් ලැබෙන එකක් නැහැ කියලා කිව්වොත් කී දෙනෙක් කැමතිද ඒ දෙවියන් වහන්සේත් එක්ක ඉන්න? එක එක බයිබල් පද ඇදලා ගනි. ඇයි ඒ තර්ක විතර්ක නෑ එහෙම නෑ පොළවේදී දෙනවා. හරි පොළවේදී දෙන කතාව නේ මම මේ කියන්නේ. දෙවියන් වහන්සේ දුන්නේ නැත්තම් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ කරලත් සියල්ල විනාශයට නයි යන්නේ. ඒත් දෙවියන් වහන්සේ තුල ඉන්න කැමති කවුද? එහෙම කියන්න එපා. එහෙම අසුබ කතා කියන්න එපා. එහෙම ඍණාත්මක දේවල් කියන්න එපා කියලා සමහරු කියයි. ඍණාත්මක දේවල් වලට කැමති නෑ. ඒවර ඍණ අදහස් කියලා කියන සමහරු. අපි හැමතිස්සෙම ධනාත්මක දේවල් කතා කරන්න ඕන. නෑ එහෙම නෙමෙයි දෙවියන් වහන්සේ අපිට පොළවේදී ඔක්කොම දෙයි කියලා කියන්න කියලා සමහරු කියයි. එවනේ අපි ධනාත්මකව හිතමු. ධනාත්මකව කල්පනා කරමු. එහෙම ඔක්කොම නැති වෙයි කියලා හිතන්න එපා. අපිට ලැබෙයි කියලා හිතමු. එහෙමත් ධර්ම ඇවිල්ලා තිබෙනවා. ඇයි ඒ ඔක්කොම ධර්ම? ඔවුන් තාම දෙවියන් වහන්සේට මුළු හිතින් කැපවෙච්ච උන්වහන්සේට ඇත්තට ආදරය කරන පිරිසක් නොවන නිසා තමයි ඒ ධර්ම. ඉතින් ඔයාලා තේරුම් ගන්න. මේ පොළවේ වැරදි දේව ධර්ම, බොරු ගුරුවරු සහ බොරු අනාගත වක්තෘවරු මේ එක්කෙනෙක්වත් දෙවියන් වහන්සේට ආදරය කරන අය නෙමෙයි. උන්වහන්සේට ප්‍රේම කරන අය උන්වහන්සේ ඉදිරියේ මේ එක එක දේවල් හොය එක එක ධර්ම හොය ධනාත්මක සිතුවිලි හොය තැන් වල දුව ඉන්නේ. ධර්ම වෙනස් කර තැන් වල දුවන්නේ. ඉන්න තැන ඉඳගෙන දෙවියන් වහන්සේට තම ජීවිත කැප කරගන්න උන්වහන්සේට ප්‍රේම කරන අය. ඔයාලා වෙන ඉගැන්වීම් හොය වෙන ධර්ම හොය සියල්ල විනාශ වෙන බව
සියල්ල නැති වෙන බව පොළවේදී ඔබට සඵලත්වයක් උරුම නොවන බව කිව්වම ඒක ධනාත්මක නොවන සිතුවිල්ලක් කියලා හිතාගෙන වෙන වෙන දේවල් පසුපස ගිහිල්ලා වෙන තැන්වලින් ගැලවීම වෙන තැන්වලින් පොළවේ ආශිර්වාද සොයන කිසිවෙක් දෙවියන් වහන්සේට ආදරය කරන අය නෙමෙයි. ඒ බඳු අය මෙවැනි දවසක ජේසුස් වහන්සේගෙන් සමුගෙන ගියා. ඒගොල්ලෝ සබතරත් ගියා උදේ. සබතරත් ගිහිල්ලා එයාලට ගාණක් නැහැ. එතනින් එහාට ආයි බලන් හිටියා මෙසියස් තව කෙනෙක් එනකම්. ආයෙත් බලන් හිටියා. ආයෙත් වෙන ඉගැන්වීමක් හොයාගෙන කියලා හිතාගෙන ගියා. ජේසුස් වහන්සේ උගන්වපු ඉගැන්වීම තේරුණා එයාලට. තේරුණාට එයාලට ඕන උනේ ඒක නෙමෙයි. ඉතින් මේ විදිහට අදටත් පොළවේ ගොඩක් වැරදි ධර්ම ඇති වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේට ආදරේ නැතිකම නිසා. හැබැයි අපි ඔබට දීර්ඝ කාලයක් උන්වහන්සේගේ සැබෑ සත්‍යතාවය ජේසුස් වහන්සේ උගන්වපු දේ කියලා දීලා තියෙනවා. දැන් අදත් ඔබට කියන්න තියෙන ඒකයි. දැන් ජේසුස් වහන්සේට පොළවේ කිසි දෙයක් උරුම වුණේ නැහැ. ජේසුස් වහන්සේට මොකක්ද උරුම වුණේ පොළවේ? ගෞරවයක්, තැනක්, තත්වයක්. ජේසුස් වහන්සේ පොළවේ මොන හරි දෙයක් ගොඩනගා ගත්තද? මුකුත් නැති වුණා, මැරුණා පොළවේදී. මිය ගියා. මරණයටපත් වෙන්න සිදු වුණා. දැන් ඔබට මේ දවසේ ඔබ තේරුම් ගත යුත්තේ මොකද්ද? ඔබ කැමතිද කිසිම සාර්ථකත්වයක් නොමැතිව මැරෙන්න පොළවේ? දෙවියන් වහන්සේත් එක්ක ඉඳලා දෙවියන් වහන්සේගේ කැමැත්ත කරලා දෙවියන් වහන්සේට සේවයක් කරලා දෙවියන් වහන්සේ කියපු මාර්ගවල ගිහිල්ලා ව්‍යවස්ථා රැකලා ඔක්කොම කරලා පොළවේ කිසිම සාර්ථකත්වයක් නැතුව මැරෙන්න කැමති කී දෙනෙක් ඉන්නවද? අපිට මේ මොකුත් නැතත් කමක් නැහැ. අපි දෙවියන් වහන්සේත් එක්ක ඉන්නවා කියලා ඒකායන අදහසකින් කියන්න කී දෙනෙක් කැමතිද? බහුතරයක් දෙනා විවිධ දේවල් වලට හැරිලා යනවා. එබැඳු අය මේ පාස්කුවෙන් පස්සේ කොහොමත් හැරිලා යන්න. අපි යන ගමනේ ඔබට යන්න අමාරුයි. මේ පොළවේ මොන දේ නොලැබුණත් අපි දෙවියන් වහන්සේත් එක්කම ඉන්නවා කියන ආකල්පයෙන් ගමන් කරන අයට පමණයි මෙතනින් ඉදිරියට අපිත් එක්ක යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ පාස්කුවෙන් පස්සේ කොහොමත් මොනවා හරි දෙයක් පොළවෙන් උරුම වෙයි කියලා බලාගෙන ඉන්න අය අපිත් එක්ක ඉන්න එක ප්‍රයෝජනයක් නැහැ. නිකම් ප්‍රශ්න අහලා තේරුමක් නැහැ. එහෙනම් ඇයි අලුත් අය ඉදිරියේ හාස්කම් සිද්ධ වෙන්නේ? අලුත් අයටයි දේවල් වෙන්නේ අපිට වෙන්නේ නැත්තේ ඇයි? ඔය ප්‍රශ්න ටික අහන්න ආයෙසරක් මෙතන ඉඳලා වැඩක් නැහැ. දැන් ඔයාලව ගමනක් රැගෙන ඇවිල්ලා තිබෙනවා. ඔයාලට දේවල් උගන්වලා තිබෙනවා. උන්වහන්සේ ගැන උගන්වලා අද මේ පාස්කුව ඔබ පසු කරගෙන යනවා. දැන් මෙතනින් එහාටත් ඔබ තාම පොළවේ දෙයක් ලබා ගන්න කන්නම් බලන් ඉන්නේ. එහෙමනම් ඔබගෙන් ඒ හැටි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඔබ තාම සියල්ල අතහැරලා නැහැ. සියල්ල අතහරින්න නැති කිසිවෙක්ට ජේසුස් වහන්සේගේ ගෝලයක් වෙන්න බෑ. මේක තමයි ජේසුස් වහන්සේ කියූ ධර්මය. දැන් මේක පිළිගන්න අයට පිළිගන්න පුළුවන්. නෑ එහෙම නෙමෙයි. ජේසුස් වහන්සේ කරපු නිසා අපිට ඔක්කොම ලැබෙන්න ඕන. අපිට ඒක අයිති කරගන්න පුළුවන් වෙන්න ඕන. ජේසුස් වහන්සේ හරි ජේසුස් වහන්සේ ආවේ දුක් විඳින්න. ඒක යාට එහෙම වුණාට අපිට එහෙම වෙන්න විදියක් නෑ. අපි ඔක්කොම අපිට උරුම කරගන්න පුළුවන් කියලා එහෙම ධර්මයක ඉන්නවා නම් අපි එහෙම ධර්මයක් දේශනා කරන්නේ නෑ. ඒ ධර්මයට ආසයි ඒකට හැරිලා යන්න. අපි ඒ ධර්මයේ දේශනා කරන්නේ නෑ. අපි ඔබට කියලා දෙන්නේ ජේසුස් වහන්සේ කියපු දේ. ඔබට බොහෝ විට පොළවේදී ගොඩක් දේවල් නැති වෙලා යන්න පුළුවන්. පොළවේදී ඔබ මුකුත් නොලබාම මැරිලා යන්නත් පුළුවන්. ඒක වෙන්න පුළුවන්. සමහරෙක්ට දෙවියන් වහන්සේ පොළවේදී සමහර දේවල් ලබා දුන්නා වෙන්න පුළුවන්. හැබැයි ඔබ ආස කරපු ඔබ බලාපොරොත්තු වෙන ඔබගේ යාඥාවට උත්තරයක් නැතුව ඔබට මැරෙන්න සිදු වෙනවා වෙන්න පුළුවන් පොළවේ. දැන් ඒක පිළිගන්න කී දෙනෙක් කැමතිද? එක එක වෙන වෙන ධර්ම කතා කරන්නේ නැතුව ඒ කියන දේ පිළිගන්න කී දෙනෙක් කැමතිද? සමහර විට පොළවේ ජීවත් වෙන තාක්කල් මං ඉල්ලපු දේ නොලැබුණත් මම උන්වහන්සේ දෙසම බලාගෙන ඉන්නවා. මම මැරුණත් පොළවේ මගේ ජීවිතේ නැති වෙලා ගියත් ඔබ වහන්සේ දෙසම මම බලාගෙන ඉන්නවා. මං ආස කරපු බලාපොරොත්තු වුණ ඉල්ලපු මොනවත් මේ පොළවෙන් ලැබෙන්නේ නැති වෙයි. ලැබෙන්නේ නැහැ ඇත්තටම සමහර අයට ලැබෙන්නේ නැහැ. දැන් මට ලැබෙන්නෙත් නැහැ සමහර දේවල්. ඔබ අතරින් ගොඩක් අයට ලැබෙන්නෙත් නැහැ. මේ අද කිතුණු සභාව තනිකර වැරදි ධර්මයකට කන්න පිට ගහිලා තියෙන්නේ. ඒ වැරදි ධර්ම පස්සේ ගියොත් ඔබට අවසානයේ විනාශය පමණයි උරුම වෙන්නේ.
ඔබට ඔබගේ හිත දූෂිත වෙලා තිබෙන්නේ ගොඩක් අයගේ. කපටි වෙලා තියෙන්නේ. කපටිකමට වෙන ධර්ම හොය හොය යන තත්වයට බොහෝ කිතුණුවන්ගේ ජීවිත වෙනස් වෙලා තිබෙන්නේ. මේ ලෝකේ එක එක අය කියන ධර්ම වලින් මේ වැඩ කරන්න බෑ. ඒ වැඩේ අපිට හරියන්නේ නැහැ. සම්පූර්ණ ජීවිතය අතහැරීමයි ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගය. සම්පූර්ණ කැමැත්ත අතහැරීමයි ජේසුස් වහන්සේගේ මාර්ගය. තමකම අතහැරීම, තමකම නසා ගැනීම, තමන්ගේ ආශාව අතහැරීමයි ජේසුස් වහන්සේගේ මාර්ගය. මට වඩා කිසි දෙයකට ප්‍රේම වන කෙනා මට සුදුසු නැහැ කියලායි ජේසුස් වහන්සේ කිව්වේ. මට වඩා පොළවේ වෙන දෙයකට ආස කරන කෙනා මට සුදුසු වෙන්නේ නැහැ. මං වෙනුවෙන් හැමදේම අතහරින කෙනා තමයි මට සුදුසු වෙන්නේ. අද ගොඩාක් කිතුණුව තමන් දේවල් අතහැරලා නැහැ. දේවල් ලබා ගැනීමට දෙවියන් වහන්සේගේ පසුපස ගමන් කරන බව තමයි අපිට මේ කාලේ පේන්න තියෙන්නේ. මේ කිතුණු සභාව බහුතරයක් දෙනා යන ගමන වැරදි. ඒ මාර්ගය අපි අනුමත කරන්නේ නැහැ. එදා මෙදා තුර මේ කිතුණු සභාවන් ආපු ගමන් මාර්ග බොහෝ වැරදි. ජේසුස් වහන්සේ උගන්වපු දේ එකක්. කිතුණු සභාව ඇවිල්ලා තියෙන ගමන් මාර්ගය එකක්. කිතුණු සභාව දෙවියන් වහන්සේ දෙසම බලාගෙන ඉන්න දෙවියන් වහන්සේ නොදෙන දේවල් නොලබා මැරෙන්න කැමති නැති තත්වයකට එක යුගයකින් පස්සේ පැමුණුණා. මුල් කිතුණු සභාවේ ඒක තිබුණේ නැහැ. මුල් කිතුණු සභාවේ හිටපු ඒ ඔක්කොම නායකයෝ, ඒ ඔක්කොම සභා පියවරු පොළවෙන් කිසිවක් නැතුව තමයි මිය ගියේ. දැන් ජේසුස් වහන්සේ තමයි එහෙම විඳලා යන්න ආවේ කියපු අයට මේ කියන්නේ පේත්‍රස්ලා ඇතුළු අනිකුත් සියලු දේව සේවකයෝ මැරුණේ කොහොමද? පොළවේ කිසිවක් නැතුව, පොළවේ කිසිවක් උරුම කරගන්න නැතුව ඔවුන් මැරුණා. ඒ තැනට ඔවුන්ගේ හිත් සූදානම් කරගත්තා. ඉන් පස්සේ පොළවේ දේවල් වෙනුවෙන් ඔවුන් රාජ්‍යයන් ඉදිරියේ හිඟා කන තත්ත්වයටපත් වුණා. එතන ඉඳලා ධර්මයේ වෙනස් වුණා. ඉතින් ඒ මාර්ග අපිට හරියන්නේ නැහැ. ඒ මාර්ගයේ ගිහිල්ලා අපිට වැඩක් වෙන්නේ නැහැ. අපි ජේසුස් වහන්සේට ප්‍රේම කරන තත්වයක නෙමෙයි එතකොට ඉන්නේ. දැන් අපි යන ගමන ගැන ඔබ හොඳ තේරුමක් තියාගෙන තමයි අපිත් එක්ක ගමන් කරන්න අවශ්‍ය. අපි මේ විවිධ මාධ්‍යයන් හරහා ඒ වගේම මේ අපි කරන සේවාවන් ගැන අවබෝධයක් නැතුව වෙන බලාපොරොත්තු ඔළුවේ තියාගෙන අපිත් එක්ක ඉන්න එපා. අපි මේ කරන සේවය ඔයාලා මෙච්චර කල් දැකපු හිතන් හිටපු මේ ගොඩක් සභාවන් යන සේවය නෙමෙයි මේ කරන්නේ. ගොඩක් සභාවන් වලට වැරදිලා තිබෙනවා. පොළවේ සඵල වෙන්න ගිහිල්ලා. පොළවේ දෙවියන් වහන්සේගේ ඔක්කොම ආශිර්වාද උරුම වෙයි කියන අපේක්ෂාවට මුල් තැන දීලා ඔවුන් ගොඩක් අය වරද්දගෙන ඉන්නවා. අපි දෙවියන් වහන්සේත් එක්ක රැඳිලා ඉන්නේ. අපි තේරුම් අරන් තිබෙන දේ සමහර දේවල් දෙවියන් වහන්සේ අපිට පොළවේදී ලබා දෙයි. මේ සැලැස්මට අදාළව අපිට කරගෙන යන්න දේවල් උන්වහන්සේ කැමති නම් සමහර දේවල් ලබා දෙයි. හැබැයි අපි ආස කරන ගොඩක් දේවල් නැතුව මේ පොළවේ අපිට ගමන් කරන්න සිදු වෙනවා. අපේ මිය යන දවස දක්වාම මැරෙනකම්ම සමහර දේවල් අපිට ලැබෙන්නේ නැහැ. නමුත් පොළවේදී සියල්ල විනාශයට ගියත් දෙවියන් වහන්සේ දෙසම බලාගෙන ඉන්න පුළුවන් කාටද? ජේසුස් වහන්සේ අන්නේ වගේ චරිතයක්. ජේසුස් වහන්සේ බඳු චරිතයක් බව මෙබඳු දවසක උන්වහන්සේ පෙන්නුවා. උන්වහන්සේ මැරුණා. උන්වහන්සේ මැරිලා මේ වගේ දවසක උන්වහන්සේ මුකුත් නැතුව උන්වහන්සේගේ මරණීය ශරීරයේ සොහොනේ තියලා තිබුණා. පොළවේ මොනවද උරුම වුනේ? මරණය, විනාශය සහ අවසානයේ සොහොන. දැන් ඔබ අතරින් කී දෙනෙක් කැමතිද ඒක පිළිගන්න? ඒක පිළිගන්න කැමති නැති අය ඔයාලා ආස කරන අනිත් ධර්ම හොයාගෙන යන්න. නමුත් අපි ඒක පිළිගන්නවා. පොළවේ අපේ මරණය දක්වාම සමහර දේවල් නොලැබුණත් අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත කරලත් උන්වහන්සේ අපිට පොළවේදී ආශිර්වාද නොකලත් අපි ඒක පිළිගන්නවා. ප්‍රශ්න කරන්නේ අපිට
පොළවේ මොකක් හරි දෙයක් නෙමෙයි ඕන. අපි තියපු තැන්වල අපි සිටිනවා. අපිට දීපු සේවයේ අපි යෙදී සිටිනවා. ඒ සේවයෙන් අපිට යමක් ගොඩනැගෙයිද ප්‍රතිඵලයක් ලැබෙයිද ඒක අපිට පළක් වෙන්නේ නැහැ. ඒව අතහැරලා මරණය දක්වා අපි ස්ථීරව සිටින්නට තීරණය කරලා තිබෙනවා. දැන් අන්න ඒ ධර්මයේ සමග ජේසුස් වහන්සේ කියපු ඒ ධර්මයේ සමග එකතු වෙන්න කැමති අය අපි සමග මේ සේවයේ රැඳිලා ඉන්න. අනිත් අය ඉතින් තේරුම් ගන්න අපි මොකද්ද කරන්නේ? ඔයාලගේ හිතේ තියෙන අදහස මොකද්ද? අපි කරන්නේ මොකද්ද කියන එක වටහා ගන්න. එහෙම නැතුව නිකන් වෙන සුරංගනා දේවල් මනසේ තියාගෙන ඉඳලා පළක් වෙන්නේ නැහැ. මේ පාස්කු සමයේ මෙබඳු දවසකත් ඔබට තේරුම් යන්නේ නැත්තම් ජේසුස් වහන්සේ පොළවේ ඔක්කොම නැති කරගත්තා. උන්වහන්සේ ඔක්කොටම පොළවේ හැම දෙයක්ම නැති වුණා. පොළවෙන් ලැබුණ දෙයක් නැහැ. ඒක තමයි ජේසුස් වහන්සේගේ මාර්ගය. පොළව අතහැරලා දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම. ඒක තමයි උන්වහන්සේගේ මාර්ගය. උන්වහන්සේගේ සියලු ව්‍යවස්ථාවල අවසාන අරමුණ දෙවියන් වහන්සේට ප්‍රේම කරපන්න. උන්වහන්සේට ප්‍රේම කරනවාක් මෙන්ම නුඹගේ අසල්වාසීන්ට ප්‍රේම කරපන්න. එච්චරයි ලියවිලිවල අවසාන අරමුණ. වෙන මුකුත් නැහැ. ලියවිලිවල අවසාන අරමුණ රාජධානිය උරුම කර ගැනීමත් නොවේ. ලියවිලිවල අවසාන අරමුණ දෙවියන් වහන්සේට ප්‍රේම කරන සෙනගක්. තාගේ මුළු ශක්තියෙන්, තාගේ මුළු බුද්ධියෙන්, තාගේ මුළු ආත්මයෙන්, තාගේ දෙවි වූ ස්වාමින් වහන්සේට ප්‍රේම කරපන්න. මෙය සියලු ව්‍යවස්ථාවන් වල අවසානයේ ප්‍රකාශ වෙන අරමුණයි. එලෙසම දෙවියන් වහන්සේට ප්‍රේම කරනාක් මෙන් නුඹලා අනෙකුත් මනුෂ්‍යයන්ට, නුඹලාගේ සහෝදර සහෝදරියන්ට, අසල්වාසීන්ට ප්‍රේම කරපල්ලා. එය දෙවනි කාරණයයි. මෙයින් ව්‍යවස්ථාව සම්පූර්ණ වන්නේ. ජේසුස් වහන්සේට ප්‍රේම නොකරපු අය ඒ ගැන ගානක් නැතුව පවත්වපු සබත ඔබට ප්‍රශංසාවේ ඔබගේ පාමුලට එනවා මහෝත්තම දෙවියන් වහන්සේ. බොරු ගුරුවරුන් විසින් විකෘති කරපු ක්‍රිස්තියානි ධර්මය නැවත ඔබ වහන්සේ නිවැරදි කළ මැනව ස්වාමීනි. ඔබ වහන්සේ ඒ වැරදි කපටි ගුරුවරුන්ගෙන් ඔබගේ දරුවන්ව වෙන්කර සැබෑ ධර්මයේ වෙතට පොළව අතහරින්න තැනට මුල් ක්‍රිස්තියානි සභාවේ ස්වරූපය මේ ඔබගේ දරුවන්ව හැරෙව්ව මැනව ස්වාමීන් වහන්සේ. පොළව අතහැරලා ඔබට ප්‍රේම කරන ඔබ වෙනුවෙන් මුළු ජීවිතය වුණත් කැප කරගන්න පුළුවන් තැනට මේ ඔබගේ දරුවන්ව කැඳෙව්ව මැනව ස්වාමීන් වහන්සේ. ආයේ පස්සේ කාලෙක Tamanට ලැබෙන ආශිර්වාදයක් නිසාවත් ඔබගේ රාජධානිය ලැබෙන නිසාවත් නොව ජේසුස් වහන්සේට ආදරය කරන પરම්පරාවක් ගොඩනැගුව මැනව. ඒ ආදරය අද සභාව විසින්ම නැති කරලා ඒ ආදරය වෙනුවට වෙන කෑදරකමක් අද කිතුණු බොරු ගුරුවරු සහ බොරු අනාගත වක්තෘවරුන් විසින් ගොඩනගලා ආදරය වෙනුවට ආසාවන් මුදුන් පමුණවා ගන්න තැනට කිතුණු සභාව හැඩගස්වලා ජේසුස් වහන්සේ නැතුව අපිට මුකුත් වැඩක් නැහැ කියලා කියපු කිතුණුවන් පවා අද වෙන මොනවද වැරදි ධර්ම වගේකට හසු කරගෙන වැරදි මාර්ගවලට හසු කරගෙන බොරු ගුරුවරුන් මේක මහ විනාශයකට ගෙනහිල්ලා ජේසුස් වහන්සේ ඔක්කොම දෙනවා උන්වහන්සේගේ නාමයෙන් අපි උරුම කරගන්න අයිති කරගන්න ඕන කියලා වැරදි ධර්ම ගෙනල්ලා පොළවේ දැන් ධනය සඵලමත්කම උරුම කරගන්න පුළුවන් කියන වැරදි ධර්මය ගෙනල්ලා උන්වහන්සේට ආදරය කර හිටපු අය පවා අද කැඳවගත්ත තෝරගත්ත අය පවා ඉස්සර අතීතයේ උන් ජේසුස් වහන්සේට ප්‍රේම කර මොනවත් ඉල්ලින් නැතුව උන්වහන්සේ වෙනුවෙන් කැපක වෙලා හිටපු අය පවා අද බොරු ගුරුවරුන්ගේ ඒ වැරදි ධර්මවලට අහු වෙලා ඔවුන් පොළවේ සඵලමත්කම් හොයාගෙන ගිහිල්ලා. නමුත් මේ බඳු පාස්කුවක ජේසුස් වහන්සේ අපිට මොකද්ද පෙන්වලා තියෙන්නේ? පොළවේ මොනවද ලැබුණේ? පොළවේ ලැබෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව අවශ්‍ය දේ සපයයි. හැබැයි ඔයා ඉල්ලන ඔක්කොම මෙහෙ ලැබෙන්නේ නැහැ.
ඔයා ඒ තැනට හිත හදා ගන්න ඕන. නෑ මට මොනවා නොලැබුණත් මම දෙවියන් වහන්සේට ආදරය කරනවා කියන තැනට ඔයාලගේ මනස වෙනස් කරගන්න. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. අපිට ආදරය කරපු ජේසුස් වහන්සේ නොමැතිව අපිට සබත් වලින් නැති ඵලය කුමක්ද? අපිට ආදරය කරපු ජේසුස් වහන්සේ නොමැතිව රාජධානි වලින් අපිට ඇති ඵලය කුමක්ද? අපිට ආශිර්වාද කළ අප වෙනුවෙන් ජීවිතය කැප කළ ජේසුස් වහන්සේ අපිත් එක්ක නැත්තම් අපිට පොළවේ සම්පත් වලින් නැති ඵලය මොකක්ද? අපේ කපටිකම් අපි අතහරිමු. අපේ අනුවන සිතුවිලි අපි අතහරිමු. බොරු වැරදි ධර්ම අපි අතහරිමු මේ පාස්කුවේ. මේ පාස්කුව වසරක් පාසා පවත්වන්න කිව්වේ ඇයි? මේ බොරු ගුරුවරුන්ගෙන් පිරුණු ලෝකේ නුඹලට අවුරුද්දකට සැරයක් හරි සිද්ධ වෙච්ච ඇත්ත කතාව මෙනෙහි කරගන්න. ඇත්තටම මොකද්ද උනේ? පොළවේ සඵලමත්කමක් දීපු එකද? නැත්තම් පොළවේ සියලු දේවල් නැති වෙලා විනාශයට ගියපු එකද? විනාශයට ගියපු තැන දෙවියන් වහන්සේ ස්වර්ගික සැලැස්මක් දියත් කළා. උන්වහන්සේට ආදරය කරපු පිරිසක් ගොඩනගා ගත්තා. හලෙලූයා ස්වාමිනී, හලෙලූයා ස්වාමිනී, හලෙලූයා. ජේසුස් වහන්සේට කී දෙනෙක් ආදරේද? ජේසුස් වහන්සේ නැතුව ඊළඟ රාජ්‍යයට යන්න කී දෙනෙක් කැමතිද? අපි කැමති නෑ ඊළඟ රාජ්‍යයට ජේසුස් වහන්සේ නැතුව යන්න. ඒ රාජධානිය ගොඩාක් මහිමාන්විතයි, සදාකාලිකයි, බලයෙන් මහිමයෙන් පූර්ණයි. අපි ඒ රාජ්‍යයට යන්න කැමති නැහැ. ජේසුස් වහන්සේ නැත්තම් අපිට ඕන ජේසුස් වහන්සේත් එක්ක ඉන්න. ගොඩක් අයට ඕන ඒ රාජධානිය ලබා ගන්න. ගොඩක් අයට ඕන පොළවේ සඵලමත්කම් දිනා ගන්න. නමුත් අපිට ඕන ජේසුස් වහන්සේත් එක්ක ඉන්න. අපි යන මාර්ගය මේක. පොළවේ බොරු ගුරුවරු බොරු අනාගත වක්තෘවරු යන මාර්ගය අපිට යන්න බෑ. අපි යන්නේ නැහැ ඒකේ. මේ ධර්මයේ පිළිගන්න අය පමණක්, මේ දේව වචනේ පිළිගන්න අය පමණක් මෙතනින් ඉදිරියට අපිත් එක්ක ඉන්න. අපි යන්නේ පොළවේ සම්පතක්, පොළවේ ධනයක් උපය ගන්න නෙමෙයි. පොළවේ රාජ්‍ය පාලනයක් උරුම කරගන්න නොවේ. පොළවේ වෙනම අපිට පිහිට වෙන ආධිපත්‍ය පාලනයක් ගොඩනගන්න නෙමෙයි. අපිට ඕන කරන්නේ වෙනම රාජධානියක් උරුම කරගන්න නොවේ. අපිට ඕන අපේ ජේසුස් වහන්සේත් එක්ක ඉන්න. අපේ දෙවියන් වහන්සේත් එක්ක ඉන්න. අපි වෙන රාජධානියක් නැතත් මේ පොළොවේම හරි අපි ඉන්නම්. විනාශය තුල හරි අපි අපේ ජේසුස් වහන්සේත් එක්ක ඉන්නම්. අපිට අවශ්‍ය කරන්නේ අපේ ජේසුස් වහන්සේත් එක්ක සිටීමයි. ජේසුස් වහන්සේ නැති සබත් වලින් අපිට වැඩක් නැහැ. එබැවින් ස්වාමිනී, ඔබ වහන්සේ මේ සබතේ ප්‍රකාශුව මැනව. ඔබ වහන්සේ ප්‍රකාශුන මැනව ස්වාමීන් වහන්සේ. ප්‍රකාශුන මැනව ජේසුනි අපට ප්‍රකාශුව මැනව ස්වාමිනී. අබාලෙහා කහා තෙලේ හෙබේලේ හේකේ හේතෙල්. ඔබට නමස්කාර වේවා ස්වාමිනී. ආදරේ කළා ජීවිතේ පුදා මා මෙතරම් වටිනවද කියා හදවතට දැනුණා. ආදරේ කළා ජීවිතේ පුදා මා මෙතරම් වටිනවද කියා හදවතට දැනුණා. මා වෙනුවෙන් පිබිදී උදේ දිවාගේ හඳ ඇසුවා. මා වෙනුවෙන් පිබිදී උදේ දිවාගේ හඳ ඇසුවා. මගේ කඳුළු දැක ඔබේ නෙත් මා වෙත හරවා. ඔබ කළ යහපත්කම් මාට සිහි වෙනවා. සමිදේ ආදරේ ඔබ හට ආදරේ. 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 එදා යෙරුසලමේ උන්වහන්සේට ආදරය කරපු පිරිසක් හිටියා. ඒ ආදරය කරපු පිරිස අතරට එකතු වෙන්න පුළුවන් කාටද? මෙසියස්ලව බලාගෙන හිටපු ගොඩක් අය හිටියා.
රාජධානි දිහා බලාගෙන හිටපු අය ගොඩක් හිටියා. ඊළඟ සදාකාලික රාජ්‍ය දිහා බලාගෙන හිටපු අය නම් ගොඩක් හිටියා. මෙයා නෙමෙයිද මෙසියස්? එහෙනම් අපි ඊළඟ මෙසියස් කියන බලාගෙන ඉමු කියලා හිතපු පිරිසක් හිටියා. ඒ වගේම සහෝදරයා සහෝදරිය, ඒ ප්‍රේමය බිඳ වැටුන් නැති උන්වහන්සේට ආදරය කරපු පිරිසකුත් එදා යෙරුසලමේ සිටියා. ඔවුන්ට දේව මාලිගාවට ගියාම ජේසුස් නැති අඩුව දැනුණ පිරිසක් හිටියා එදා. ගොඩක් අයට ඒක දැනුන්නේ නැහැ. තාම මෙසියස් ඇවිල්ලා නැතුව ඇති. එහෙනම් අපි ඊළඟට මෙසියස් එනකම් බලන් ඉමු කියලා අදටත් බලන් ඉන්න පිරිසක් ඉන්නවා. නමුත් එදා මේ වගේ සෙනසුරාදා දවසක සබත් දේව මෙහෙට දේව මාලිගාවට ගියපු එක පිරිසකට ඒ වෙලාවේ දේව මාලිගාව ඇතුලේ ඔවුන්ට හැඬුණා. ඔවුන් දුකටපත් වුණා. ඔවුන්ට අඩුවක් දැනුණා. ඔවුන්ට පාළුවක් දැනුණා. ඇයි ඒ? අද ජේසුස් වහන්සේ ඇවිල්ලා නැහැ. උන්වහන්සේ සබත කඩ කළේ නැහැ. කොයි වෙලාවෙත් දුවගෙන ආව මෙතෙන්ට. ඇවිල්ලා පැවරිච්ච සේවයක් කරගෙන එතන හිටියා. හැබැයි අද ජේසුස් වහන්සේ නැහැ. ඒ අඩුව දැනුණ පිරිසක් හිටියා. ඒ තමයි ජේසුස් වහන්සේට ආදරය කරපු අය. අන්න ඒ උන්වහන්සේට ආදරය කරපු අය මතින් තමයි මේ කිතුණු සභාව මෙතෙක් දුර ආවේ. එහෙම නැතුව රාජධානියක් දිහා බලා හිටපු පිරිසක් මතින් නෙමෙයි. ජේසුට ආදරය කරපු පිරිසක් සභාව ගොඩ නැගුවේ. ඒ කූට උපක්‍රම වලින් විවිධ ධර්ම හද රාජධානි ගැන කතා කර කර හිටපු අය ධර්ම විකෘති කරා. දැනටමත් රාජධානි ඇවිල්ලා කියලා බොරු ඉගැන්වීම් ගෙනල්ලා කැඳවපු අයවත් මුලා කළා. තව පිරිසක් පොළවේ සඵලමත්කම් ගැන කිය ලැබුණු දීමනාවන් අයුතු ලෙස පාවිච්චි කළ මහා ධනස්කන්ධ උපයගත්තා. ජෙට් ගත්තා, ගුවන් යානා ගත්තා, මහා ධන සම්පත් උපයගත්තා. එහෙම පිරිසක් හිටියා. ඒගොල්ලන්ගෙන් කිතුණු සභාව වර්ධනය වුණේ නැහැ. එයාලා මැරෙනවත් එක්කම එයාලත් එක්ක හිටපු සෙනගත් නැහිලා ගියා. නමුත් ජේසුට ආදරය කරපු පිරිසක් හිටියා. අන්න ඒ પરම්පරාවන් ඒ ජේසුස් වහන්සේටම ආදරය කරලා අපේ ස්වාමියා ජේසුස් වහන්සේම තමයි මේට එහා මොන මෙසියස් කෙනෙක්ද කියලා තේරුම් ගත්ත පිරිසක් හිටියා. වටේ හිටපු අය කියද්දී ඒගොල්ලන්ට මේ මෙසියස් නෙමෙයි. දැක්ක නේද මෙයා මැරුණ හැටි. මෙසියස් මෙහෙම මැරෙනවද කියලා කියද්දී සමහර අය එතන හිටපු අය හඬා වැටමින් කිව්වේ මොකක්ද? මරියතුමිය ඇතුළේ එතන හිටපු අය ඇයි මට එදා මේ දේව දූතය ඇවිල්ලා කිව්වනේ මේ තමයි මෙසියස් කියලා. එහෙනම් කොහොමද යා මෙසියස් නොවෙන්නේ? අපි දැක්කනේ උන්වහන්සේ මලවුන් උත්ථානය කරපු විදිහ. උන්වහන්සේ අපිට කොච්චර ආදරය කරාද කියලා අපි දැක්කනේ. වටේ හිටපු සමහර පිරිසක් ඔවුන්ගේ හිත් සනසමින් සමහර අය කිව්වා. කලබල වෙන්න එපා. ඔයාලා දැන් අඬලා පළක් වෙන්නේ නැහැ. මේ මෙසියස් නෙමෙයි වෙන්නේ නැති. මේ මෙසියස් නම් එහෙම මැරිලා දැන් බලන්න උන්වහන්සේ සෝහනේ තැන්පත් වෙලා දැන් කොහොමද ඒ කියපු දේ වෙන්නේ? සමහරු මරියතුමියගේ සහ උන්වහන්සේට ආදරය කරපු අයගේ හිත් සනසන්න එක දේවල් කිව්වා. මෙසියස් වහන්සේ පස්සේ එයි. අපි දැන් හිත හදාගමු. නමුත් ඒ අයට ඒ වේදනාවෙන් හිටපු අයට මේක හිතාගන්න බැරුණා. ඔවුන් අඬලා වැළපුණා. ඔවුන්ට හඬා වැටෙනව ඇරෙන්න. ස්වාමිනී ඔබ වහන්සේ කොහේද? ඔබ වහන්සේ අපට මේට දෙන පිළිතුර කුමක්ද කියා ආසනව ඇරෙන්න. ඔවුන්ට වෙන ක්‍රමයක් මාර්ගයක් තිබුණේ නැහැ. ඔවුන් කල්පනා කළේ කුමක්ද? මේ මෙසියස් නෙමෙයි නම් මේ කවුද? මෙච්චර ආදරය කරපු කෙනෙක්, මෙච්චර බලය තිබුණු කෙනෙක්, මීට එහා වෙන මෙසියස් කෙනෙක් ඕනද අපිට? මෙච්චර මිනිසයන්ට ආදරය කරපු කෙනෙක්, මෙච්චර මිනිසයන් ළඟට ගිහිල්ලා, ඔවුන් වෙතට ගිහිල්ලා කෑම කාලා, ඔවුන්ගේ ගෙවල් පිළි අරගෙන, පව්කාරයන්ට තමන්ගේ වස්ත්‍රය අඳවපු කෙනෙක්, මීට එහා ගියපු මෙසියස් කෙනෙක් අපිට ඕනද? නෑ මේ මෙසියස් අපිට ඇති කියලා. අපි එහෙනම් යමු ඒ සෝහන වෙතට කියලා. උන්වහන්සේට ආදරය කරපු පිරිසක් හිටියා. අන්න ඒ ආදරය කරපු පිරිස මතින් තමයි කිතුණු සභාව ආවේ. එහෙම නැතුව රාජ්‍ය වරප්‍රසාද දිනාගත්ත බොරු කපටි පූජකවරුන් මතින් නොවේයි. ඒ පූජකවරු ජේසුස් වහන්සේ නැතුව යසට සබත් පැවැත්තුවා. ඒ පූජකවරු නැතුව ඒ පූජකවරු ජේසුස් වහන්සේ නොමැතිව ඔක්කොම චාරිත්‍ර ආයේ පැවැත්තුවා. හැබැයි උන්වහන්සේට ආදරය කරපු අය ඒ චාරිත්‍ර ඉදිරියේ ඔවුන්ට පාළුවක් තනිකමක් දැනුණා. ඔබට නමස්කාර වේවා.
ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ඔවුන්ට එදා දේව මාලිගාවේ තනිකමක් පාළුවක් දැනුණා. ඒ වේදනාව මැද්දේ පාළුව තනිකම මැද්දේ උන්වහන්සේ ගැනම ආදරෙන් කල්පනා කරපු පිරිසක් සිටියා. ඒ පිරිස අතරට එකතු වෙන්න කැමති කවුද? එයාලට රාජධානිය ගැන අමතක වුණා. එයාලට දෙවියන් වහන්සේගේ රාජ්‍යයක්, තව මෙසියස් කෙනෙක් ගැන අමතක වුණා. අපිට රාජධානිය නැතත් කමක් නැහැ. පොළවේ ජේසුස් වහන්සේත් එක්ක හිටපු අවුරුදු 3 කොච්චර ලස්සනද? ජේසුස් වහන්සේත් එක්ක ගත කරපු ඒ අතීතය සිහි කරලා හඬා වැටුණු පිරිසක් හිටියා. සමහරු කිව්වා මොන රාජධානියක්, මොන සදාකාලික රාජධානියක්, මේ ජේසුස් වහන්සේත් එක්ක ගත කරපු අවුරුදු 3. ඒ අවුරුදු 3 කොච්චර ලස්සනද? උන්වහන්සේ කොච්චර දේවල් අපිට කියලා දුන්නද? එහෙම වෙන රාජධානියක් නැතත් අපිට මෙහෙම ජේසුස් වහන්සේත් එක්ක තව කාලයක් ඉන්න තිබුණා නම් කොච්චර හොඳයි. ආදි පියවරු ආදම් වැපිරු පවින් ලෝභේ වේදනාවෙන් මරණය නැසුවා ජීවය දිනුවා සමිදු මගේ යලි ස්වර්ගයේ මට දොරටුව හැරුණා කුරුස ගසේ අම්මා මාගේ ඔබමයි පියාණනි නිරන්තරේ කලන කඳු ලැලි අතරින් සිනාසෙමි නිරන්තරේ ආදරෙන් ඔබේ දුරුලේ සිටියා නිරන්තරේ මට ඔබ නැති දවසේ තනිකම දැනුණා සැරින් සැරේ මට ඔබ නැති දවසේ තනිකම දැනුණා සැරින් සැරේ නිරන්තරේ නිරන්තරේ දැනුණා ආදරේ නිරන්තරේ නිරන්තරේ දැනුණා ආදරේ නිරන්තරේ නිරන්තරේ දැනුණා ආදරේ හලෙලූයා 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 ස්වාමිනී පේත්‍රස්ලා යොහාන්ලා නැවත හැරිලා මුහුදු යන්න ගියාට ඔවුන්ගේ හදවත්වලට ඒ ආදරය දැනුණා. යොහාන්ට ඒ ආදරය දැනුණා. ඔවුන්ට වෙන කරන්න දෙයක් නැති කමට පරණ රැකියාවට හැරිලා ගියත් ඔවුන්ගේ හිත් ජේසු හොඳට දැනගෙන හිටියා. යොහාන්ට නැවත නැවත මතක් වුණා ජේසුස් වහන්සේත් එක්ක එකට ඉඳාගෙන උන්වහන්සේත් එක්ක කතා කරමින් ගෙවපු ඒ දවස් ඒ දේවල් නිරන්තරයෙන් ඔවුන්ට මතක් වුණා. නමුත් මෙබඳු දවසක ක්‍රිස්තියානි කියලා කිසිම කෙනෙක් සිටියේ නැහැ. ජේසුස් වහන්සේගේ අනුගාමිකයෝ කියලා ඒ නාමය දරන්න පුළුවන් කෙනෙක් කිසිම කෙනෙක් හිටියේ නැහැ. ජේසුස් වහන්සේගේ නාමය කතා කරන්න හයියක් තිබිච්ච කිසි කෙනෙක් මෙබඳු දවසක තිබුණේ නැහැ. මේ වගේ දවසක ඉතුරු වෙලා තිබුණේ උන්වහන්සේ කෙරෙහි තිබුණු ආදරය පමණයි. ඒ ආදරය විතරක් ඉතුරු වෙච්ච සබත ඔබට නමස්කාර වේවා ස්වාමීනි. මට ඔබ නැති දවසේ තනිකම දැනුණා නිරන්තරේ. මට ඔබ නැති දවසේ තනිකම දැනුණා නිරන්තරේ.
මොන දේ නැතත් දෙවියන් වහන්සේට ආදරය කරන අය මේ මොහොතේ උන්වහන්සේ ඉදිරියේ දෑත් ඔසවා උන්වහන්සේගේ අතට බාර වෙන්න. පොළවේදී මොන දේ නොලැබුණත් මොන විනාශය ආවත් දෙවියන් වහන්සේට ආදරය කරන අය ඊළඟ රාජ්‍ය ආවත් නැතත් දෙවියන් වහන්සේට ආදරය කරන අය උන්වහන්සේගේ අත්වලට දැන් කැප වෙන්න. බහලා හා තෙලෙහි මෙනි කිලිහි කාහා තලහබලහ තලහමන කලහ. ස්වාමිනී ඊළඟ රාජධානිය ආවේ නැතත් අපි ඔබට ආදරය කරනවා. මොන දේ නැතත් අපි ඔබට ආදරේ. ඔබ නැතුව රාජධානියක් අපිට එපා. ඔබ නැතුව සදාකාලික ජීවිතයක් අපිට එපා. ඔබ නැති ස්වර්ගයක් අපිට එපා. ජේසුනි ඔබ නැති සබතක් අපිට එපා. හලෙලූයා. ඔබ නැති රාජධානිය අපිට එපා. ඔබ නැති සඵලමත්කම් ඔබ නැති ආශිර්වාද අපිට එපා. ජේසුනි ජේසුට මොරගසන්න හබාලේ හාතලේ. විවිධ රටවල් වල විවිධ ප්‍රදේශවල ගම් නියංගම් වල ඉඳලා එකතු වෙන අය ජේසුට මොරගසන්න. ඔබ නැති කිසිවක් අපිට එපා. ඔබ නැති මහා සභා අපිට එපා. ඔබ නැති දේව මාලිගාව අපිට එපා ස්වාමීනි. ඔබ නැති සදාකාලික රාජධානිය අපිට එපා. ඔබ නැති පාරාදීසය අපිට එපා. විදිවතු වවා ගන්නා ඒවායේ ඵල භුක්ති විඳින ගෙවල් සාදාගෙන ඒවායේ සදා කාලයට ජීවත් වන රාජධානිය අපිට එපා. විනාශයක් නොමැති ප්‍රීතිය සමාදානය තිබෙන ඒ රාජධානියේම ශුද්ධ නුවර රන් මාර්ගවලින් සැරසුන මුතු මැණික් වලින් සැරසුන මැණික් වලින් කම්පු අත්තිවාරම් සහිත නව යෙරුසලම අපිට එපා ඔබ නැතුව. ස්වාමිනී අපි විනාශේ නැසෙන්නම් ඔබ නැත්තම්. හලෙලූයා ස්වාමිනී ඔබ නැතුව අපිට කිසිවක් වැඩක් නැහැ. අපි ඔබ නැතුව වෙන කිසිවක් ගන්නෙ නෑ ස්වාමිනී. ඔබ දැක්කොත් විතරයි අපි මේ පාරාදීසයට ඇතුල් වෙන්නේ. ඔබ ඉන්නවා කියලා දැක්කොත් විතරයි මේ දොරටු වලින් ඇතුල් වෙන්නේ. ඔබ ඉන්නවා කියලා ආරංචි වුණොත් විතරයි ඒ යෙරුසලමට අපි ඇතුල් වෙන්නේ. හලෙලූයා. අපි මේ පොළවේ ඔක්කොම අතහැරියායි. රන් රිදී මුතු මැණික් ගන්න නෙමෙයි. අපි මේ පොළවේ ඔක්කොම අතහැරියේ ඒ මැණික් වලින් කපපු අත්තිවාරම් සහිත ඒ මුතු වලින් සරසපු දොරටු වලින් ඇතුල් වෙන්න නෙමෙයි. ඒ රත්තරන් වලින් හම්බුපු මාර්ග දිගේ ඇතුල් වෙන්න තියෙන ආසාවට නෙමෙයි. ඔබට ආදරය කරපු නිසා ජේසුනි. ජීවන වෘක්ෂයෙන් කන්නාස නිසා නෙමෙයි. හලෙලූයා. ඔබට මහිමය. ඔබට නමස්කාර වේවා ස්වාමිනී. ඔබට නමස්කාර වේවා. උන්වහන්සේට ආදරය කරන අය උන්වහන්සේගේ පාමුල වැද රැටෙන්න ජේසුස් වහන්සේ ඔබට අතගසනවා මේ වෙලාවේ. සැබෑ බැටළුවන්ට ජේසුස් වහන්සේ අතගසනවා. මට ප්‍රේම කරන මාගේ දරුවනි මම නුඹලාව හඳුනමි. බැටළුවන්ගෙන් එළුවන්ව වෙන් කරන පිණිස මේ මාර්ගවල පැමිණෙන නුඹලාට ඉඩ දී ඇත. නුඹලා ආශිර්වාද ලැබුවත් නැතත් මට ප්‍රේම කරන්නේ කවුදයි මම හඳුනමි. නුඹලා සිටින තත්ත්වයෙන් නුඹලා ලබා නොලබා තිබෙන දේවල් වලින් මම නුඹලාව මනින්නේ මක් නිසාද? මම නුඹලාගේ හදවත් විනිවිද දකිමි. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා ස්වාමිනී. නුඹ මට ප්‍රේම කරන බව මම නුඹව විමසා දැනගත්තෙමි. හබාලිහා කහා තෙලේ හබාලිහා කහා තෙලේ. දැන් නුඹට තිබෙන වස්ත්‍රයෙන් පැළඳියන්න. හබාලිහා කහා තෙලේ හිමෙන කෙලේ. නුඹට තිබෙන එකම සුදු වස්ත්‍රයෙන් පැළඳී සිටපන්න. හබලහ කහා තෙලේ හිමෙනලේ. ගණන් නැති කන්‍යාවෝද බොහෝ ස්ත්‍රීවරුද යෙරුසලමේ මට සිටිති. මාගේ නාමය අසා
මාගේ බලය දැක මා අනුව පැමිණෙනට කැමති බොහෝ දූවරුන්ද තව සිටිති. ගැනිය නොහැකි කන්‍යාවන්ද යෙරුසලමේ සිටිති. නමුත් මට ප්‍රේම කරන මාගේ පරවි දෙන, නමුත් පර්වත මුදුරෙහි වාසය කරන, මාගේ මිදිවත්තේ වැඩ කරන, මට ආදරය කරන, මාගේ හදවතට ප්‍රේම කළ, මාගේ එදේර ඇඳුමට ප්‍රේම කළ, මාගේ බැටළුවන්ට ප්‍රේම කළ, මම එදේරෙක් ලෙස නුඹ ළඟට පැමිණි කල මාව පිළිගත් ස්ත්‍රිය, සුද්ධ මනාලිය, නුඹට තිබෙන එකම වස්ත්‍රයෙන් පැළඳී සිටපන්න. හෙට උදෑසනම මම නුඹව කැඳවාගෙන විවාහපත් වන පිණිස නුඹ වෙතට පැමිණෙන්නෙමයි. එදා සලොමොන් මිදිවත්තේ වැඩ කළ ස්ත්‍රියට කීවේ යම්සේක දෙවියන් වහන්සේගේ සුද්ධ මනාලියට ස්වාමීන් වහන්සේ මෙසේ වදාරනසේක. නුඹට රන් රිදී නැති බව දනිමි. නුඹට පැළඳ ගන්නට හොඳ වස්ත්‍ර නැති බව දනිමි. මංගල්‍යයකට ඔබින වස්ත්‍ර නුඹට නැති බව දනිමි. මංගල්‍යයට පළඳින්නට ආභරණද මංගල්‍ය දිනේ පළඳින්නට හිස් ආවරණද පාදවලට දබන්නට පාවහන්ද නුඹට නැති බව දනිමි. නුඹට අලුත් වස්ත්‍ර නැති බව දනිමි. නමුත් නුඹට තිබෙන එකම වස්ත්‍රයෙන් පැළඳී සිටපන්න. මම නුඹව කැඳවා ගන්න යන්නට පැමිණෙන්නෙමි. හලෙලූයා හලෙලූයා ස්වාමිනී. ඉබා ලිහා කහා තෙලෙහෙමෙනෙ කෙලේ හා තල හබලකට හතෙලෙහෙබෙලේ හා ඔබට නමස්කාර වේවා ස්වාමිනී. සලමොන්ගේ දෝලාවන් දෙස බලා හිටපු දහස් ගණන් කන්‍යාවන් අතරේ ඒ මිදිවත්තේ වැඩ කළ ස්ත්‍රිය සලමොන් දෝලාවකින් එන දිහා නෙමේ බලන් හිටියේ. කොයි වෙලාවේද උන්වහන්සේ එන්නේ? මම ප්‍රේම කරපු මගේ ආදරවන්තයා කොයි වෙලාවේද එන්නේ? එයා එන විදිහ, එනකොට ඇඳන් එන්නේ මොකක්ද? කොහොම එයිද? සෙනග පිරිවරාගෙන එයිද? ඒ මොනවත් ගැන හිතුවේ නෑ. කොයි වෙලාවෙ එයිද? මං එතකම් මට තියෙන එකම ඇඳුම පවිත්‍රව ඇඳගෙන ඔබ පැමිණෙන තුරු බලා සිටිනවා කියලා එම ස්ත්‍රිය එම උදෑසන සූදානම් වී බලා සිටියේ යම්සේක්ද ජේසුස් වහන්සේගේ සුද්ධ මනාලිය එසේ කරපන්න. නුඹව කැඳවාගෙන යන්නට නුඹගේ ස්වාමියා පැමිණෙන්නේමය. හලෙලූයා ස්වාමිනී, හලෙලූයා හලෙලූයා ස්වාමිනී. මට ඔබ නැති දවසේ තනිකම දැනුණා සැරින් සැරේ. මට ඔබ නැති දවසේ තනිකම දැනුණා සැරින් සැරේ. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. උන්වහන්සේ සියල්ලට ඉහළින් සියල්ල පාලනය කරමින් යහපත කරමින් ධර්මිෂ්ඨ විනිශ්චය දෙමින් එකිනෙක කෙනාගේ සිත් මැන බලමින් සිටින බැවින් අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. අද දවසේ අපිට ලබා දුන්න වචනය පණිවිඩය ගැන අපි ස්තුතිවන්ත වෙමු. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා. මේ වෙලාවේ අපි හැමෝම උන්වහන්සේට ස්තුති කරමු. අපි ඇසූ වචනය ගැන ස්තුති කරලා මේ සබත් දේව මෙහි අවසන් කරලා දැන් අපි ආඥා කරමු. මේ ආඥාවෙන් පස්සේ අද ඔබට මොනවා හරි ප්‍රශ්න දැනගන්න තියෙනවා නම්, කතා කරන්න දෙයක් තියෙනවා නම් Google Meet වලින් සම්බන්ධ වෙන අයට නැවතිලා ඒව කතා කරලා යන්න පුළුවන්. අපි අවසන් කරලා දැන් ආඥා කරමු. Hallelujah, hallelujah, hallelujah. සර්වබලධාරී මහෝත්තම දෙවි පියාණන් වහන්සේ මේ උදෑසන ඔබ වහන්සේගේ සුද්ධ පාද පාමුලට එන්න දුන්නා වූ කරුණාව නිසා පළමුවෙන් ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. අදත් මේ සුද්ධ සබත් දවසේ සුද්ධ පවත්වන්න ඔබ වහන්සේගේ දුන්නා වූ කරුණාවට ස්තුතියි මගේ දෙවියන් වහන්සේ. ඒ වගේම ස්වාමිනී අද දවසේ මේ පාස්කු මංගල්‍ය දවසේ ඔබ වහන්සේ නමතුව පවත්වන්නා වූ සුද්ධ සබත් දවසයි අද දවසේ ස්වාමිනී. ඒ වගේම මේ ඉස්රායලයේ දේශයේ අද දවසේ පැවැත්වුවා වූ සුද්ධ සබත් දවසට සියලු දෙනාම දෙවියන් වහන්සේ නමතුව සහභාගී වුණා. ඒ සමහරු උන්වහන්සේ නමතුව ප්‍රීති ගෞරවය පැවැත්වුවා.
ඒ වගේම සමහරු වේදනාවෙන් දුකෙන් පීඩාවෙන් හිටියන්නේ අද අපේ දෙවියන් වහන්සේ නොමැතිව අපි මේ සබත් දවස පවත්වන්න යනවා කියලා. ඉතින් ඒ වගේ අදත් අපි උන්වහන්සේ නොමැතිව අපිත් අද මේ දවස පවත්වනවා. ඒ අද දවසේ උන්වහන්සේ නොමැතිව අපට කිසිම දෙයක් අපිට ලැබිලා වැඩක් නැහැ. උන්වහන්සේ නොමැතිව අපිට උන්වහන්සේ නොමැතිව මේ ගමනේ කිසිම පළ ප්‍රයෝජනයක් නැහැ. අපි අද ජීවත් වෙන්නේ උන්වහන්සේ තුල. මොකද උන්වහන්සේ අපට සත්‍ය මාර්ගය උන්වහන්සේ අපට කියලා දීලා තියෙනවා. උන්වහන්සේ ආයත තැන මොනවද අපට පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම අද දවසේ අපේ 16 තුලින් ප්‍රකාශ වුණා ওই වචනය අපි අද පිළිඅරගෙන උන්වහන්සේගේ මාර්ගය තුල අපි යනවද? උන්වහන්සේ අපට අපේ මාර්ගය කියා දෙනවා. ඒ මොකද අපි යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ අද උන්වහන්සේගේ පාදපාමුල ඉන්නේ. උන්වහන්සේගේ රාජ්‍ය බලාපොරොත්තු වෙන අපි උන්වහන්සේගේ පාදපාමුලට ආවා. ඒ උන්වහන්සේ නොමැතිව ඒ රාජ්‍යකුත් ඒ කිසිම දෙයක් අපට පළක් නැහැ. උන්වහන්සේගේ රාජ්‍ය ලබා ගන්නද උන්වහන්සේ සමග මේ ගමන යා යුතුයි. අපි ස්ථිර අධිෂ්ඨානකින් ස්ථිරව අපි මේ ගමන යනවද? උන්වහන්සේ අපට ආශිර්වාද කරනවා. උන්වහන්සේ නොමැතිව මේ ජීවිතයේ කිසිම පළක් නැහැ අපට. උන්වහන්සේ නොමැතිව අපට ගමනක් නැහැ. උන්වහන්සේ නොමැතිව අපට ජීවිතයක් නැහැ. මොකද උන්වහන්සේ තමයි අපිට ජීවිතයට ජීවනය දුන්නේ, මාර්ගයේ සත්‍ය කියා දුන්නේ උන්වහන්සේ පමණයි. උන්වහන්සේ නොමැතිව අපිට මේ ගමන යන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපි උන්වහන්සේ දෙස බලාගෙන උන්වහන්සේ සමග මේ ගමන යනවද? උන්වහන්සේ අපට සියලු දේ දෙනවා. ඒ වුණාට අපි සියලු දේ දෙනවා කියනකොට අපි හැමදාම උන්වහන්සේගෙන් බලාපොරොත්තු නොවිය යුතුයි. මොකද අපිට උන්වහන්සේ දුන්නත් නැතත් අපි උන්වහන්සේ සමග සිටිය යුතුයි. අපි මේ මාර්ගය සොයාගෙන ආවේ උන්වහන්සේ සමග උන්වහන්සේගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. උන්වහන්සේගේ රාජ්‍යයට යන්න උන්වහන්සේ අපට මඟ පෙන්වීම බලාපොරොත්තු වෙන පමණයි. ඒ නිසා අපි ලෝකයේ මිනිස්සු වගේ අපි සියලු දේ බලාපොරොත්තු නොවිය යුතුයි. අපි සත්‍ය බලාපොරොත්තු වෙන උන්වහන්සේ සමග මේ ගමන යා යුතුයි. අද අපි තුලත් අපේ කිතුණා අපේ පාලකවරයා කියලා දුන්න හැටියට අපේ කිතුණෝ ගොඩක් ලෝකේ දේවල් බලාපොරොත්තු වෙන අද උන්වහන්සේගේ පාමුල ඉන්නවා. මම අද දවසේ මේ අපේ දරුවන්ට කියන්නේ උන්වහන්සේගේ පාමුල අද උන්වහන්සේගේ වචනේ ඇසුවද ඒ හැම කෙනෙම මතක තබා ගත යුතුයි. උන්වහන්සේ අපට දෙන දේ තියෙනවා, නොදෙන දේ තියෙනවා. ඒ හැමදේම අපි බලාපොරොත්තු වෙන උන්වහන්සේගේ පාමුල ඉන්න ඕනේ. මොකද අපිට අවශ්‍ය දේවල් ලබා ගන්න නෙමෙයි අපි දෙවියන් වහන්සේගේ පාමුල ඉන්නේ. උන්වහන්සේගේ රාජ්‍ය, උන්වහන්සේගේ සත්‍ය කරා යන්නයි. ඒක ලබා ගන්න නම් අපි උන්වහන්සේ දෙස බලාගෙන සිටිය යුතුයි. උන්වහන්සේගේ කාරණා ඉෂ්ට කරගන්න නම් අපි දෙවියන් වහන්සේ තුළ යහපත් ජීවිතයක් ගත කළ යුතුයි. ඉතින් අපට උන්වහන්සේ නැතුව මේ ගමනේ කිසිම පළක් ප්‍රයෝජනයක් නැහැ. උන්වහන්සේ අපට ඕනේ උන්වහන්සේගේ කුරුසිය ජීවිතය පූජා කරේ අප නිසා, අපේ පාප අයිතිකම් නිසා ස්වාමීනි. උන්වහන්සේගේ පූජාව නිසා අපි ජීවත් වෙලා ඉන්නවා. ඒ කුරුසිය උන්වහන්සේ වේදනාවින්ද පීඩාවින්ද අපි නිසා. අද දවසේ අපි මේ පීඩාවට වේදනාවට දුක් විඳීමට අපි සංගුකාරය විය යුතුයි. මොකද උන්වහන්සේ අපි නිසා මේ ජීවිතේ පූජා කරේ. අපි ඕන දෙයකට සූදානමින් අද උන්වහන්සේගේ පාමුල සිටිය යුතුයි. අද අපේ 16ගේ වචනේ ප්‍රකාශයට උන්වහන්සේගේ පාමුල අපි රැඳිය යුතු ආකාරය හැම කෙනෙකුටම අද දවසේ කියලා දුන්නා. ඒ ආකාරයට අපි හැම කෙනෙම උන්වහන්සේගේ පාමුල සිටිමු. උන්වහන්සේගේ මාර්ගය සොයමු. උන්වහන්සේව සොයමු. උන්වහන්සේ නැතුව අපිට මේ ගමනේ කිසිම පළක් නැහැ. උන්වහන්සේ අපට ඕනේ. උන්වහන්සේ ඕනේ අපට. ජීවමාන යේසුස් වහන්සේගේ නාමය ඔසවන්න නම් උන්වහන්සේ තුළ අපි රැඳිය යුතුයි. අපි ජීවනයේ ගමන යා යුතුයි. ඒ ගමන යන්න නම් අපට ජීවමාන යේසුස් වහන්සේ අවශ්‍යයි. උන්වහන්සේ නැතුව කිසිම පළක් නැහැ. උන්වහන්සේ නැතුව මේ ගමන අපට සාර්ථක කරගන්න බෑ. අනේ දෙවියනි අපට උපකාර කරන්න. මේ අසල සිටින සියලුම දරුවන්ට ඔබ වහන්සේ උපකාර කරන්න. ඔබ වහන්සේගේ වචනේ තුළ සැඳිලා ඔබ වහන්සේගේ මාර්ගයේ සත්‍ය සොයන්න යන්න උන්ට උපකාර කරන්න ස්වාමීනි. මේ හැම හදවතම අද දවසේ ඔබ වහන්සේ පිළියෙල කරන සාකච්ඡා කරනවා. ඔබ වහන්සේගේ වචනේ අසල උන්ට අද රටේ ලෝකේ තියෙන ප්‍රශ්න දිහා බලලා උන්ට ජීවත් වෙන යුතු ආකාරය ඔබ වහන්සේ අද දවසේ කියා දුන්න සාකච්ඡා කරනවා ස්වාමීනි. ලෝකේ දේවල් විශ්වාස කරගෙන ලෝකයට යන්න නොදී ඔබ වහන්සේගේ පාමුල සැඳෙන්න මේ දරුවන්ට ඔබ වහන්සේගේ කරුණාව තව තවත් නිදහස් කරන්න කියලා ඉල්ලමින් යාඥා කරනවා. මගේ දෙවියන් වහන්සේ අද දවසේ ඔබ වහන්සේගේ පාමුල සැඳුනා වූ මේ සියලු දරුවෝ ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. මම හිතනවා අද දවසේ මේ වචනේ තුලින් ඔවුන් ඔබ වහන්සේගේ පාමුලට තව තවත් ලං වෙලා ඔබ වහන්සේගේ වචනේ තුල ක්‍රියාවේ යෙදෙන්නේ කියන විශ්වාසය මම සිටිනවා. මොකද අද දවසේ අපේ 16 තුලින් අපිට වැදගත් වචනයක් අද ප්‍රකාශ කරලා දුන්නා. වැදගත් දේ අපිට කියලා දුන්නා. ඒ වැදගත් දේ අපි අසලා අපේ ජීවිත අපි සාර්ථක කරගන්න අපි අදිෂ්ඨාන කරගත යුතුයි. දෙවියන් වහන්සේගේ පාමුලින් දරුවන් වශයෙන් අපි දෙවියන් වහන්සේගේ යම බලාපොරොත්තු වෙන ඉන්නවා නම් අනේ දරුවනේ ඒ කිසිම දෙයක් අපි බලාපොරොත්තු නොවිය යුතුයි. උන්වහන්සේ අපට දෙනවා නම් දෙයි, නොදෙනවා නම් දෙයි. ඒත් අපි උන්වහන්සේ සමග සිටිය යුතුයි. උන්වහන්සේ අපි සමග සිටිනවා. උන්වහන්සේ කවදාවත් අපවත් දෙන්නේවත් දාලා යන්නේවත් නැහැ. අපේ ජීවිත සලස්ම අපේ ජීවිතයේ සලස්ම උන්වහන්සේ අපට ප්‍රාර්ථනාවෙන් පොළවේද උන්වහන්සේගේ කැමැත්ත ඉටු කළාසේම උන්වහන්සේ අපේ ජීවිතවලත් සලස්ම ඉටු කරනවා කියලා මම අද අදිස්ථාන කරනවා. මම ඒ වගේ මගේ දරුවන්ට කියනවා ඒ අදිස්ථානයෙන් ඔබ සියලු දෙනාම මේ දෙවියන් වහන්සේගේ පාමුල සැඳින්න. එතකොට දෙවියන් වහන්සේ ඔයාලගේ ජීවිත ඉදිරියටම ගෙන යනවා. ඉතින් අද දවසේ අපට වචනේ ගෙන ආ උදාසය
ඉතාලේ මතක් කරනවා. මොකද ඔහුට ස්වර්ගයේ සිට යපු වචනේ තුලින් අද දවසේ අපට ප්‍රකාශ කරන නිසා දෙවියන් වහන්සේට සිදු කරනවා ස්වාමිනී. ඔහුගේ තොලකට දිවත් තව තවත් ආලෝක කරලා අපට තව තවත් ඉදිරියට යන්න අපේ සැලැස්මක් නෙමෙයි උන්වහන්සේගේ සැලැස්ම අනුව ජීවත් වෙන්න ඔබ වහන්සේගේ වචනේ ප්‍රකාශ වෙන්න 16 තුලට කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමිනී. ඒ වගේම 16ට වයවත් දාසයාගේ වචනේ දිස්තු කරනවා ස්වාමීනි. ඒ වගේ දෙවියන් වහන්සේ දිස්තු කරනවා. ඒ වගේම අද දවසේ මේ වචනේ අසන්න පැමුණා වූ සියලු දරුවන්ට ඔබ වහන්සේගේ දයාතර බාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ වචනේ තුළ පවතිනද අද දවසේ උන්ට ඔබ වහන්සේගේ දුන්නා වූ කරුණාවට ස්තුති කරමින් අද දවසේ මුළුමනින්ම ඔබ වහන්සේට බාර කරනවා. ඉදිරි කාලේ බාර කරනවා. මමත් බාර වෙනවා. ඒ වගේම සියලු දරුවන්ගේ දාසයාද ඔබ වහන්සේගේ දයාතර බාර කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ බලවන්ත වූ සුද්ධ වූ නාමයට. ආමේන් ආමේන්. Amen. 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 Itu kita siapa dengar terus kita. Kita siapa dengar terus kita.